අයිබෝන් දරුවනේ 2024 උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත පන්තියේ තවත් එක් දවසක් එකතු වෙන්නේ. මේ සතියේ අපිට ඔන්ලයින් පන්තියක් විදිහට තමයි පන්තිය පවත්වන්න සිදු වෙලා තියෙන්නේ. රට තුළ ඇතිලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක. ඉතින් අපි අධ්‍යාපන ආයතනයක් විදිහට තීරණය කළා තියෙනවා යම් හේතුවක් නිසා හෝ ඔයගොල්ලෝගේ පන්තියක් ඒ විදිහට භෞතික පන්තියක් විදිහට පවත්වන්න බැරි තත්ත්වයක් ආවොත් පන්ති අඩාල වුණොත් මේ අධ්‍යාපනයේ කිසිම බාධාවක් නොවන විදිහට ඒ අදාළ දවසට නියමිත පාඩම අපි මේ විදිහටම සාකච්ඡා කරලා මේ විදිහේ වීඩියෝ එකක් විදිහට ඔබ අතටපත් කරන්න. ඒ නිසා කෙටි කාලයක් තමයි අපි උසස් පෙළ විභාගයට තියෙන පුතේ. මේ කාලයත් එක්ක ලොකු වැඩ කොටසක් ආවරණය කරගන්න තියෙනවා. අපි මේ අනාගතයත් එක්ක කරන ගනුදෙනුවක් අපි මේ දෙන්නේ. සමේක ඇතුලේ රට මොන තත්ත්වයකපත් වෙලා තිබුණත් අපිට අපේ අධ්‍යාපනය කියන ප්‍රධාන කටයුත්ත අඩාල කරගන්න බෑ. මොකද රටේ අනාගතය මොකක් වුණත් උඹලගේ අනාගතය සාර්ථක වෙන්නේ උඹලගේ වැඩේ හරියට ඉවර කරලා උසස් පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් එක්ක සමත් වුණොත් විතරයි. සම්පූර්ණයෙක් විදියට මම මගේ වගකීම කිසිම අඩුවක් නැතුව ඉෂ්ට කරනවා අධ්‍යාපන ආයතනයක් විදියට සුසිතින් අධ්‍යාපන ආයතනයක් මේ ආයතනයේ පන්තියකට සහභාගී වුණු දරුවෙක්ට කිසිදු අසාධාරණයක් නොවන විදියට වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔබ සාමාන්‍යයෙන් පන්තියට සම්බන්ධ වෙන දවසක් විදියටම සැලකෙන්නට අරගෙන අද දවසේ මේ පාඩමත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔබට ලැබුණාට පස්සේ මේ පාඩම සම්බන්ධයෙන් ඔබට දැනගන්න ඕනම ගැටලුවක් මට පෞද්ගලිකව WhatsApp පණිවිඩයක් විදියට නැත්නම් කෝල් එකක් විදියට අරගෙන හරි කමක් නැහැ. ඔබට ලැබෙන ඕනම ගැටලුවක් මාත් එක්ක සාකච්ඡා කරලා ඉවරදි කරගන්න. එහෙම නැත්නම් නැවත භෞතිකව පන්තියට සම්බන්ධ වෙන දවසක ඔබට තියෙන ඕනම ගැටලුවක් මගෙන් අහලා ඒක නිවැරදි කරගෙන ඒ කොටසෙදී අවසන් කරගන්න. මොකද මේ කොටස නැවත භෞතිකව පන්තියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අපේ විලාප වටිනවා. එකම දේ නැවත නැවත කර අපේ කාලය රාස්තිකනේ කිසිම තේරුමක් තියෙන වැඩක් නෙවෙයි. ඒ නිසා මේ වීඩියෝ එක හරහා ඔබට පුළුවන් අද දවස කියන්නේ මගේ අරමුණු දවස සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න. හොඳයි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මිනුම් උපකරණ කියන කොටස. දැන් පන්තියට හා පුරා කියන සම්බන්ධ වෙන දරුවෙක් වුණත් අද දවසේ මේ සාකච්ඡා කරන කොටසේ ඉඳන් ඔබට දිගටම පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. මේක අලුත් කොටසක්. ඒකක හා බාන කියන කැලේ අපි අවසන් කරලා මෙන්න අපි දැන් ඇවිල්ලා ඉන්නවා මිනුම් උපකරණ කොටස සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දරුවනේ මගේ මාතෘකාව මිනුම් උපකරණ. පාඩමට ප්‍රවේශයක් මම දැනටමත් අරගෙන තියෙනවා. මම ඒකත් එක්කම ඔබත් එක්ක සාකච්ඡා දෙන්න පටන් ගන්නවා. මිනුම් උපකරණ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ භෞතික විද්‍යාලයක විවිධ භෞතික රාශීන් මනින්න භාවිත කරන විවිධ මිනුම් උපකරණවල භාවිතයන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ පාඩමේදී අපි අවධානය යොමු කරනවා පුතේ විවිධ භෞතික රාශීන් මිනුම් කරන්න භාවිත කරන්න පුළුවන් විවිධ මිනුම් උපකරණ මොනවද කියන කාරණා සම්බන්ධයෙන්. මෙතෙන්දී අපි ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් මේ පාඩම ඇසුරෙන් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ යම්කිසි භෞතික රාශියක් මිනුම් කරන්න පවතින මිනුම් උපකරණ කිහිපයක් අතරින් හොඳම මිනුම් උපකරණය. හොඳම කියලා අදහස් කරන්නේ වඩාත්ම නිවැරදිව මිනුම ලබා ගන්න හැකි මිනුම් උපකරණය. තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මෙතෙන්දී අවධානය යොමු කරනවා. ඊළඟ කාරණය තමයි යම්කිසි මිනුම් උපකරණයක් භාවිත කරලා ඊටම නිවැරදිව මිනුමක් ලබා ගන්නේ කෙසේද කියන එක පිළිබඳව අපි මෙතෙන්දී සාකච්ඡා කරනවා. ඕනම මිනුම් උපකරණයක් භාවිත කරද්ද ඒකට ආවේනික ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය හරියට දන්නේ නැති කෙනෙකුට ඒ උපකරණය භාවිත කරලා ඊටම නිවැරදිව මිනුමක් ලබා ගන්න බැහැ. සමෙතෙන්දී අපි සාකච්ඡා කරනවා කොහොමද යම් මිනුම් උපකරණයක් ඊටම නිවැරදිව භාවිත කරන්න කියන කාරණය. අපි කොච්චර උත්සාහ කරත් සමහර වෙලාවට අපි අතින් විවිධ දෝෂ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මිනුමේ ඇත්තම අගයයි මිනුම් උපකරණය භාවිත කරලා අපි ලබා ගන්න අගයයි අතර යම් වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඉතින් පුතේ අපි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා යම්කිසි උපකරණයක් භාවිතයෙන් මිනුමක් අරගන්නකොට අපේ අතින් වෙන්න පුළුවන් වැරදි මොනවද? නැත්නම් නිර්මාණය වෙන්න පුළුවන් දෝෂ මොනවද කියන කාරණය සම්බන්ධව. ඉතින් අපි දෝෂයක් ඇති වෙන බව දන්නවා නම් ඒ දෝෂයක් එක්ක මිනුම ලබා ගන්නට කිසිම තේරුමක් නැහැ. අපි දැනගන්න ඕනේ දෝෂයක් ඇති වෙනවා නම් ඒ දෝෂය වළක්ව ගන්න එහෙම නැත්නම් එම දෝෂය පුළුවන් තරම් අවම කරගන්න ක්‍රමවේදය මොකක්ද කියන එක පිළිබඳව. ඒ නිසා අපිට පාඩමක් ලබා දීලා තියෙනවා මිනුම් උපකරණ කියන. මේ පාඩමේදී අපි කතා කරනවා විවිධ මිනුම් උපකරණ ගැන, ඒවා භාවිත කරන විදිය ගැන,
ඒවා භාවිත කරන්න වෙන්න පුළුවන් දෝෂ ගැන සහ අවසාන වශයෙන් එම දෝෂ කොහොමද නිවැරදි කරගන්නේ කියන කාරණා. භෞතික විද්‍යා විද්‍යාගාරයක විවිධ මිනුම් අරගන්න විවිධ මිනුම් උපකරණ භාවිත වෙනවා පුතේ. දිගමනින් මම උදාහරණ කිහිපයක් ගන්නවා. දිග මැනීම කියන කෙනා උදාහරණයකට ගත්තොත් දිග කියන භෞතික රාශිය. එයාම විවිධ උපකරණ භාවිත වෙනවා. මේ බලන්න මීටර කෝදුව මේ ජාත්‍රික උපකරණය. මේකේ භාගය කියනවා. මීටර භාගයේ කෝදුව. මීටර භාගයේ කෝදුව. මිනුම් පටිය. දැන් මේව සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න දේවල්. මීටර කෝදුවක් ඔබ දැකලා තියෙනවා. මේකෙන් මිනුම් අරගෙන තියෙනවා. මිනුම් ගන්න විදිය ඔබ දන්නවා. හැබැයි ඔබ නොදන්න දේවල් ටිකක් ඇතුලේ තියෙනවා. ඒ සමම මීටර කෝදුව පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරනවා. තව තියෙනවා මීටර භාගයේ කෝදුව, මිනුම් පටිය වගේ උපකරණ. ඊට අමතරව ඔබ සමහර විට මෙතෙක් අහලා නැති මෙන්න මේ වගේ උපකරණ කිහිපයක් තියෙනවා. මේවා භෞතික විද්‍යා විද්‍යාලයේ තියෙන වැදගත් උපකරණ. බලන්න මේ නම් වර්නියර් කැලිපරය. තවත් එකක් බලන්න. මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය. වර්නියර් කැලිපරය මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය. ගෝලමානය චල අන්වීක්ෂණ. දැන් මේ තියෙන්නේ අපි භාවිත කරන මිනුම් උපකරණ ටික. දිග දැනීම සඳහා භාවිත කරන මීටර කෝඩු, මීටර භාගයේ කෝඩු, මිනුම් පටිය, වර්නියර් කැලිපරය, මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය, ගෝලමානය, චල අන්වීක්ෂණ. දැන් මේ පාඩමේදී මේ මීටර කෝදුව භාවිතය ගැන, වර්නියර් කැලිපරය භාවිතය ගැන, මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය ගැන, ගෝලමානයේ භාවිතය ගැන, චල අන්වීක්ෂණයේ භාවිතය ගැන කියනවා. දැන් අපිට දැක්ක ගමන් තේරෙනවා නේද? මේ උපකරණයක් මොන වගේද කියලාවත් ඔබ මේ වෙනකොට දන්නේ නැහැ. ඒ වගේ උපකරණයක් අතට දීලා නිමක් කරගන්න කිව්වොත් කොහොමද අපිට මේ විදිහ නිමක් ගන්න බැහැ. සමේ පාඩම හරහා අපි එහෙම උගන්වනවා. ඔබට වර්නියර් කැලිපරයක් ලබා දුන්නොත් කොහොමද ඒකෙන් මිනුම් අරගන්නේ? මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානයක් ලබා දුන්නොත් කොහොමද ඒකෙන් මිනුම් අරගන්නේ? ගෝලමානයේ චලන්වික්ෂය වගේ උපකරණයක් ලබා දුන්නොත් කොහොමද මිනුම් අරගන්නේ? දැන් මේ ඔක්කොම දිගමනින උපකරණද? ඒ හැම දිගක්ම හැම උපකරණයකින්ම මනින්න බෑ. මේ උපකරණ භාවිත කළ මනින්න පුළුවන් වෙන්නේ මොන වගේ දිග ප්‍රමාණයද? එහෙම නැත්නම් මොන වගේ දිග ප්‍රමාණයක් මනින්න මෙන්න මේ උපකරණ වලින් කවුරු භාවිත කරන එක වඩාත් හොඳයි. අනිත් එක අපේ පාඩමේ ආරම්භය. උපකරණ කිහිපයක් තියෙනවා. ඒ උපකරණ වලින් අවස්ථානුකූලව හොඳ උපකරණයක් හොයන්න. ඒ පිළිබඳව දැන් මේ පාඩමේ සාකච්ඡා කරනවා. ඒ දිග විතරක් නෙවෙයි තව භෞතික රාශිය. බලන්න මෙයා ස්කන්ධය නෙමෙයි. බල භාවිත කරන්න පුළුවන් උපකරණ මේ විවිධ තුලාව. රසායනික තුලාව, chemical balance. තෙල් දඬු තුලාව, triple beam balance කියලා කියනවා. සිව් දඬු තුලාව. මෙයා වගේමයි. මෙයාගේ දඬු 3යි, මෙයාගේ දඬු 4යි. මෙයාට වඩා ටිකක් ඉහළ මධ්‍යතාවයකින් මෙයාගේ සමහර නියම ගන්න පුළුවන්. දැන් ජනප්‍රිය උපකරණයක් වෙනවා. ඉලෙක්ට්‍රොනික තුලාව. මේ දින උපකරණ. තව තියෙනවා ඉතින් තරාවිලි නිව්ටන් තුලාව තියෙනවා. කැටි තරාවිය, සම්පීඩක තුලාව. ඒ වගේ ඒවා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මේ උපකරණ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. කාලය නැතිව සම්බන්ධයෙන් බලමු. කාලය මනින්න භාවිත කරන්න පුළුවන් ප්‍රධාන උපකරණ දෙකක් තියෙනවා. පළවෙනි එක සංඛ්‍යාංක විරාම පොරොසුව. නැත්නම් මේක විරාම ගටිකාව කියලා කියනවා. මම දන්නේ නැහැ සිංහල හරියද කියලා.
ගටිකා වලින් විදිය. භෞතික විද්‍යාවන්දී අපි ඒක හිතන්න නැතුව සංඛ්‍යාංක විරාම ගටිකාව. තව එකකින් තියෙනවා ප්‍රතිසම විරාම ගටිකාව. ප්‍රතිසම විරාම ගටිකාව. දැන් මේ දෙක සිංහලෙන් දීම නිසා ඔබ සමහරවිට ලොකු ගතියක් ඇති. වැඩි ඉංග්‍රීසි වචන කිව්වොත් නම් ඔබ දන්නව ඔබ කරන්නේ. මේ සංඛ්‍යාංක විරාම ගටිකාව කියන්නේ ඩිජිටල් ස්ටොප් වොච් එක. සංඛ්‍යාංක ඩිජිටල් විරාම ගටිකාව ස්ටොප් වොච්. ප්‍රතිසම විරාම ගටිකාව කියන්නේ ඇනලොග් ස්ටොප් වොච් එක. ඒ කියන්නේ කටුව දුන්න එක මීටර් කම්පියුටර්. ඉතින් මේ දෙන්නම කාලය වලින්ට භාවිත කරන උපකරණ දෙකක්. වර්තමානයේ මේව ජනප්‍රියයි. මේවත් විද්‍යාගාරවල තියෙනවා. ඒවත් පාවිච්චි කරලා විනුම් ගන්න අපි දැනගන්නවා. මේ තමයි ප්‍රධාන විනුම් උපකරණ සෙට් එක අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඊට අමතරව තමයි විනුම් උපකරණ ඕන තරම් තියෙනවා. උෂ්ණත්වය වැනි උෂ්ණත්වය මනින පොදුවේ කියන්න පුළුවන් උෂ්ණත්ව මානකය. උෂ්ණත්ව මානකය කියන්නේ උපකරණ ගොඩකට කියන තනිනම. උෂ්ණත්ව මානක වර්ග ගොඩක් තියෙනවා. ජනප්‍රිය වෙක් තියෙනවා. රසදිය වීදුරු උෂ්ණත්ව මානය. මේකෙන් රසදිය වෙනකොට මධ්‍යසාර භාවිත කරලා තියෙනවා. මධ්‍යසාර වීදුරු උෂ්ණත්ව මානය. මේ ඔයගොල්ලෝ අහලා ඇති තාප විද්‍යුත් යුග්මය. මේවා කතා කරන තාපය පාඩමේ. තර්මිස්ටර්. තව ගොඩක් තියෙනවා පුතේ. නියත පරිමා වායු උෂ්ණත්වමානය, නියත පීඩන වායු උෂ්ණත්වමානය, තව මොනවද? ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානය, උෂ්ණත්වමාන වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ පාඩමේදී මේ උපකරණ කියන පාඩමේදී අපි මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒක අපේ හතරවෙනි එකේ තාප භෞතිකය. ඒ තාප භෞතිකය කියන එකක එක මාතෘකාවක්ම තියෙනවා උෂ්ණත්ව මිතිය. ඒකේ උෂ්ණත්වමාන වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. තව මේ බලන්න තව උපකරණ. ඇමීටරය. විද්‍යුත් පරිපථයක ධාරාවක් මැනගන්න භාවිත කරන උපකරණයක්. එහෙම කියපු ගමන් වල අනිත් එක්කෙනා මතක් වෙනවා. වෝල්ට් මීටරය. විද්‍යුත් පරිපථයක විභවාන්තරයක් මැනගන්න භාවිත කරන උපකරණයක්. ඕම් මීටරය. ප්‍රතිරෝධය මනින්න භාවිත කරන උපකරණයක්. මේ තුන් දෙනාම මනින්න පුළුවන් තනි උපකරණයක් තියෙනවා. මල්ටිමීටරය. මේකට බහුමීටරය කියලා කියනවා. මල්ටිමීටරය. මේ වගේ උපකරණ පිළිබඳව අපි ධාරා විද්‍යුතය කියන එකකදී අධ්‍යයනය කරනවා. ඒක නිසා දැන් මම පටන් ගන්න හදන්නේ නිරුම් උපකරණ කියන කොටස. එදෙන්දි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ මෙන්න මේ ටික ගැනීමේ උපකරණ, ස්කන්ධය ගැනීමේ උපකරණ සහ මෙන්න මේ කාලය ගැනීමේ උපකරණ කියන ප්‍රධාන උපකරණ ආකාර ත්‍රිත්වය පිළිබඳව. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මොකද මීටර කෝටුව ගැන, වර්නියර් කැලිපරය ගැන, මයික්‍රොමීටර ස්ක්‍රූ වාමානිය ගැන, ගෝලමානිය ගැන, සලන වික්ෂය ගැන කතා කරනවා. ඊට අමතරව මම ඔබට මේ කෙතන තුලාව සිංහල තුලාව වගේ තුලාවන් ගැන විරාම ගටිකාව පිළිබඳව යම් අදහසක් ලබා දෙන්න ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ වෙන විදිහක මනින උපකරණ පහ පිළිබඳව. දැන් මේ පාඩම විභාගයට වැදගත් වෙන විදිය කිව්වොත් සාමාන්‍යයෙන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණයක් මේ කොටසෙන් ලැබෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. වගේ අවුරුදු වල ගොඩක් වෙලාවට වෙන උපකරණ වලින් එක බහුවර්ණයක් පේපර් එකක ලැබිලා තියෙනවා. ඊට අමතරව ඔබේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස වන විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි විභවගතය මෙනුම් උපකරණ කොටසකින් ලැබෙන්න සම්භාවිතාවයක් තියෙනවා. ඒක හැම අවුරුද්දම ලැබෙන්නේ නැහැ. පහුගිය විභාග ඉතිහාසය ගත්තාම මේ පිළිච්ච අවුරුදු 20ක අවුරුදු 6ක 7ක විතර කාලයක් පළවෙනි විභවගතයේ විදියට සාමාන්‍යයෙන් අවුරුදු 4කට 5කට සැරයක් විතර මෙනුම් උපකරණ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. 2014 පළවෙනි විභවගතයේ විදියට මෙන්න මේකේ තියෙන වර්නියර් කැලිපරය ලැබුණා. ආසන්න කාලයක මෙන්න උපකරණයක් නැවත විභාගයට ලැබුණේ නැහැ. ඒක නිසා බොහොම වැඩි ඉඩකඩක් තියෙනවා. ආසන්න අවුරුද්දක කියන්නේ 2021, 2022, 2023 වගේ අවුරුද්දක මෙන්න උපකරණ ප්‍රශ්නයක් විභාගයට ලැබෙන්නේ. යම් හේතුකින් හෝ 22, 23 පේපර් වල මෙන්න උපකරණ ප්‍රශ්නයක් නැති වුණොත්
ඔබ අනිවාර්යයෙන්ම මෙනුම් උපකරණයකට සූදානම් විය යුතුම තමයි. මොකද ආසන්නම කාලයක මේකෙන් ප්‍රශ්නයක් විභාගයට ලැබීමට නියමිතව තියෙනවා. ඉන්සයිට් මේක අපි තාම සාවධානව අහගෙන තාම නිවි සැනසෙල්ලේ මේක දැනගත යුතුයි. කිසි හදිසියක් නැහැ. බොහොම හිමින් උගන්වන්නේ. ඔබට තේරෙන මට්ටමට උගන්වන්නේ. ඒක නිසා බොහොම පැහැදිලිව සාවධානව මේ කොටස ඉගෙන ගන්න. යම් තැනක හෝ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාව සම්බන්ධ කරගෙන ඒ ගැටලුව निराකරණය කරගන්න. මේක අපි නෝට් එකකට දැනට දීලා තියෙනවා. අපි අද මීටර කෝදුවේ ඉඳන් සාකච්ඡාව පටන් ගන්නවා. ඔබ ගන්න මාතෘකාව මීටර කෝදුව භාවිතය කියන. මීටර කෝදුව භාවිතය. දැන් දවසේ මාතෘකාව වෙන්නේ මීටර කෝදුව භාවිතය. දැන් මම මේ මීටර කෝදුව කියන එක ගන්නේ මීටර කෝදුවෙන් වෙනම ගන්න වීඩියෝ කොට ගන්නන්න නෙවෙයි. ඒක අපි කියලා දෙනවා. මේක හරහා මිනුම් උපකරණ සම්බන්ධව අපිට ගොඩාක් වැදගත් කාරණා කිහිපයක් සාකච්ඡා කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මීටර කෝදුව කියන එක මම සාකච්ඡා කරන්න පටන් ගන්නේ. ඉතින් දිගමනින් උපකරණයක් විදියට විද්‍යාගාරයේ ජනප්‍රිය උපකරණය තමයි මීටර කෝදුව කියන්නේ. හැබැයි මතක තියාගන්න මේක අපි භාවිත කරන්නේ සාපේක්ෂව වැඩි නැත්නම් සාපේක්ෂව විශාල දිග ප්‍රමාණ මෙහෙම කරන්නේ. විශාල දිග ප්‍රමාණ කියන්නේ මීටර 25 30 කිලෝමීටර 2 3 දිග ප්‍රමාණ නෙවෙයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10කට 15කට වඩා වැඩි දිග ප්‍රමාණ මිනුම් කරන්න තමයි මීටර කෝදුව කියන උපකරණය භාවිත කරන්නේ. සෙන්ටිමීටර 10කට වඩා අඩු දිග ප්‍රමාණ මනින්න අපි කිසි ලෙසකින්වත් මීටර කෝදුවක් භාවිත කරන්නේ නැහැ. ඒක භාවිත කරනවා නම් ඒක ඇත්තටම ගැළපෙන්නේ නැහැ. හේතුව ඇයි කියන එක මොන පාඩමේ මැදහරියේදී මම හැදින් කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි මීටර කෝදුවක් භාවිත කරන්නේ සෙන්ටිමීටර 10ට වඩා වැඩි දිග ප්‍රමාණ මනින්න පමණයි. ඇයි කියන එක ඔබට පාඩම සාකච්ඡා කරන්න යනකොට අවබෝධ වෙයි. අපි සාමාන්‍ය මීටර කෝදුවකට අවධානය යොමු කරමු දෙන්නේ. දැන් මීටර කෝදුවක් ලී පටියක නැත්නම් ලී වලින් නිර්මාණය කරලා තියෙන්න පුළුවන්. නැත්නම් ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝහ වලින් නිර්මාණය කරලා තියෙන්න පුළුවන් කවර කොහොමද? දැන් මේකේ පළවෙනි සලකුණ විදිහට අපිට අඳ ගන්න ලැබෙන්නේ සෙන්ටිමීටර බිංදුව කියන සලකුණ. ඉතින් එහාට ඔබ දැකලා ඇති මෙන්න මේ විදිහට සමාන පරතර වලින් ඉලි කැලි යනවා. මේ අර පස්සේ ඉලි කැලි පොඩ්ඩක් දිගට අපිට ටිකක් දෙන් කරලා අඳ ගන්න. ඊපස්සේ මේ 7 8 9 ඔන්න 10. මේ 10 කියලා කියන්නේ සෙන්ටිමීටර 1. මේ ප්‍රධාන ඉලි කැලි දෙක අතර තුර සෙන්ටිමීටර 1යි. ඒ අතර පරතරය නැවත සමාන කොටස් 10කට බෙදලා තියෙනවා. ඔබ දන්නවා මේ පොඩි කට්ටයක් සෙන්ටිමීටර වලින් දශම එකක් කියන්නේ මිලිමීටර 1ක්. ඒක මේ විදිහට දිගටම ගමන් කරනවා. ඒ රටාවට දිගටම ගමන් කරනවා. මොකක්ද? මෙතන ලැබෙනවා සෙන්ටිමීටර 1. මම මේක ඉවර කරන්න යම් තැනකින් මේකට ඉවර කරන්න බැරි වෙනවනේ අපිට. මේ මොකද කියලා. ඕම් මේ යම් තැනකින් මේක ඉවර වෙනවා. එතන තියෙනවා CI සෙන්ටිමීටර කියලා ගන්න. ඔය දෙකේ සාමාන්‍ය මීටර කෝදුවක මුහුණ. දැන් මේ මීටර කෝදුවේ මුහුණට දැක්කම අපිට ඒ ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන කාරණාවන් දෙකක් තියෙනවා. හොඳට අහගන්න. ඒ තමයි මීටර කෝදුවේ මුහුණට ලකුණු කරලා තියෙන්නේ සෙන්ටිමීටර පරිමාණයකින්. මිලිමීටර සලකුණු කියන බව ඇත්ත. හැබැයි මීටර කෝදුවේ තියෙන්නේ ප්‍රධාන කට්ට විදියට අපි සෙන්ටිමීටර නේද? 1 2 3 කියන්නේ සෙන්ටිමීටර. පොතේ යම් කිසි විමුක්ත උපකරණයක් ක්‍රමාංකණය කරලා තියෙන්නේ මොන හරි පරිමාණයකින්ද ඒකින් ගනු ලබන මිනුමක් අපි වාර්තා කළ යුත්තේ ඒව පරිමාණයෙන් තමයි. ඒ නිසා ඔබ මීටර කෝදුව භාවිතයෙන් ගනු ලබන මිනුමක් ඉදිරිපත් කළ යුත්තේ සෙන්ටිමීටර අගයක් විදිහට. ඒක මිලිමීටර බවට පරිවර්තනය කරන්න පුළුවන් බව ඇත්ත. ඕනනම් මීටර අගයක් විදිහට කියන්න පුළුවන් බව ඇත්ත. හැබැයි වඩාත්ම ගැළපෙන්නේ එයාව සෙන්ටිමීටර පරිමාණයෙන් ඉදිරිපත් කරන එක. මොකද ගොඩක් වෙලාවට අපි එයාගේ තියෙන පරිමාණයෙන් ඒක නීතියක් නෙවෙයි. නමුත් ගොඩක් වෙලාවට
එම මුහුණතේ තියෙන පරිමාණයෙන් තමයි අපි ඉදිරිපත් කරන්නේ එයාගේ අගය. ඊළඟට වැදගත්ම කාරණාවක් බලන්න. මේ මීටර කෝදුවේ කෙළවරේ තියෙන සෙන්ටිමීටර 100 කියන ලකුණ. ඒ නිසා අපි කියනවා මීටර කෝදුව භාවිතයෙන් එක පාරකට මනින්න පුළුවන් වැඩිම මිනුම සෙන්ටිමීටර් 100යි. අපි ඒකට කියනවා මිනුමේ උපරිම අගය කියලා. දැන් ඔබ තර්ක කරයි. ඉතින් සර් අපිට සෙන්ටිමීටර් 100කට වඩා වැඩි දිග ප්‍රමාණයක් ඕකේ මනින්න පුළුවන්. අර උඹ මනින්නේ මෙහෙම මීටර කෝදුව තියෙන 1යි 2යි 3යි 4යි 5යි මැනගෙන යන්න පුළුවන්. එහෙම ප්‍රායෝගිකව මැන්නට ඒක ඇත්තටම දුර්වල ක්‍රමයක්. කිසි ලෙසකින්වත් මේ මීටර කෝදුව පාවිච්චි කරලා මම මේ කියපු රටාවට අපි මිනුම් ගන්නේ නැහැ. ඒ ඉතින් අපි මෙහෙම එක තැනකට තියුවට පස්සේ අපි කොහොමද හරියට තීරණය කරන්නේ නැවත බිඳුව සමපාත කරන තැන. චුට්ටක් කරේ අපේ ඇදින් එහිට ගියොත් අපි අනිවාර්යයෙන්ම ගණන ලකුණ වෙනස් වෙනවා. ඒක කේසර් එකේ ඔබ සෙන්ටිමීටර එකක් දෙකක් වෙනස් වෙයි කමක් නෑ නේද කියලා. කමක් නෑ නේද කමක් තියෙනවා. කිසිම වෙලාවක අපි භෞතික විද්‍යාව විද්‍යාගාරයකට මම ගන්නකොට වරදින්න පුළුවන් එකම ක්‍රමයක්වත් අපි අනුගමනය කරන්නේ නෑ. ඒ සෙන්ටිමීටර එකක් දෙකක් නෙවෙයි මිලිමීටරයක ප්‍රමාණයක් වෙනස් වීමක් සමහර ලාවට අපි කරන පරීක්ෂණයේ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරන්න පුළුවන්. මේ මිනුම් ගන්න කියන්නේ අමාරුද නෙවෙයි. කලින් මුහුණ ගණනයක් පාවිච්චි කරලා මම ගන්නේ පරීක්ෂණයක தත්ත්වයක් විදියට. සමහර වෙලාවට தත්ත්වය ඇසුරෙන් ලැබෙන ප්‍රතිඵලය පාවිච්චි කරලා අපි ලොකු විද්‍යාත්මක උපකල්පනකට විද්‍යාත්මක නිගමනවලට යන්න පුළුවන්. ඉතින් ඔය ලැබෙන නිගමනයේ නිරවද්‍යතාවයේ සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ පරීක්ෂණයේ නිරවද්‍යතාවය. පරීක්ෂණයේ නිරවද්‍යතාවය තීරණය වෙන්නේ පුතේ පරීක්ෂණාත්මකව ගනු ලබන මිනුම් වල නිරවද්‍යතාවය. ඒ නිසා අවසාන ප්‍රතිඵලයේ නිවැරදි වෙන්න නම් අපි විසින් ගනු ලබන හැම මිනුමක්ම හැකි උපරිම නිරවද්‍යතාවයකින් ගන්න ඕනේ. ඉතින් එහෙම වරදිනවා කියලා දැනගෙන මිනුම් ගන්නවා කියලා කියන්නේ තාමත්ම අවාසි සාධකයි තාමත්ම දුර්වල ක්‍රමයක්. එසා අපි මිනුම් උපකරණ වලින් යම් කිසි උපකරණයක් භාවිත කරලා එකපාරකට ගන්න පුළුවන් මිනුමේ උපරිම අගයකට වඩා කවදාවත් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ මීටර කොටුව ගත්තොත් සෙන්ටිමීටර් 100 ඉවර වෙනවා. එසා මෙයාව අපිට ගන්න පුළුවන් මිනුමේ උපරිම අගය සෙන්ටිමීටර් 100යි. ඒක පොඩි දෙයක්. අපි ඊළඟට කතා කරනවා මිනුම් උපකරණයක කුඩාම මිනුම කියන මාතෘකාවකින් නැත්නම් පදයක්. මිනුම් උපකරණයක කුඩාම මිනුම කියලා අදහස් කරන්නේ එම මිනුම් උපකරණය භාවිත කරලා ගන්න පුළුවන් මිනුමක පුංචිම අගය. ඔබ ඒක උදාහරණයක් විදිහට මේ මීටර කෝදුවට අගල මේ මීටර කෝදුවේ කුඩාම මිනුම කීයද කියලා. ඔබට තේරෙනවද මේ තියෙන්නේ සෙන්ටිමීටර එකේ සලකුණු. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර එකක්. අපිට ඒක දැනගන්න පුළුවන්. මම දැන් ඔබෙන් අහුවොත් මීටර කෝදුවේ මනින්න පුළුවන් පුංචිම අගය සෙන්ටිමීටර 1ද කියලා. ඔබට පැහැදිලිවම තේරෙවි නෑ සර් මේ සෙන්ටිමීටර 1ට වඩා අධික ප්‍රමාණයක් මේකෙන් මනින්න පුළුවන්. කොච්චරක් දක්වා මනින්න පුළුවන්ද? මේ බලන්න. ඕනනම් 0.9ක් මනින්න පුළුවන් නේද මිලිමීටර 9ක්. ඕනනම් 0.8ක් මනින්න පුළුවන්. ඕනනම් 0.7ක් මනින්න පුළුවන්. ඕනනම් 0.5ක් මනින්න පුළුවන්. ඕනනම් 0.73ක් මනින්න පුළුවන් මිලිමීටර 3ක්. ඕනනම් 0.1ක් මනින්නත් පුළුවන්. නේ? මෙතන නම් මෙතෙන්දී ටික ප්‍රමාණය. සෙන්ටිමීටර නම් 0.1යි මිලිමීටර නම් 1යි. ඒ දක්වාම මනින්න පුළුවන්. සෙන්ටිමීටර එකට වඩා අඩු මිලිමීටර ගන්න පුළුවන්. හැබැයි මේ සලකුණට මෙහා පැත්තේ තවත් එක රේඛාවක්වත් නැහැ. එහෙනම් අපිට කවදාවත් මේ මීටර කෝදුව පාවිච්චි කරලා සෙන්ටිමීටර 0.1කට වඩා මිලිමීටර වලින් නම් 1කට වඩා කුඩා මිනුමක් මිනුම් කරන්න බෑ. ඒ නිසා මම මේ මීටර කෝදුවේ කුඩාම මිනුම විදියට හඳුනා ගන්නවා සෙන්ටිමීටර 0.1 මිලිමීටර 1. ඒක මිලිමීටර එක නොකිය සෙන්ටිමීටර දශම කියනවා නම් වඩා හොඳයි. මොකද පරිමාණය දීලා තියෙන සෙන්ටිමීටර වලින් නිසා සෙන්ටිමීටර වලින්ම කියන එක තමයි වඩාත්ම හොඳ. ඔන්න ඔය ප්‍රධාන කාරණා දෙක තුන මීටර කෝදුව ඇසුරෙන් ඔබ මුලින් තේරුම් ගන්න. ඒක මම මීටර කෝදුව භාවිත කරලා කිව්වට වෙනත් ඕනම උපකරණයකට මේ වගේ විශාලතම මිනුමක් සහ කුඩාම මිනුමක් තියෙනවා.
ඔය විශාලම මිනුම් කියන එකට වඩා වැදගත් වෙන්නේ අතන කුඩාම මිනුම් කියන එක. ඒක වටිනාකම ඉස්සරහට යද්දි තේරෙයි. මම හිතන්නේ වඩා අදහසක් කියන්නේ නැති කියලා. දැන් ඔය පළවෙනි මාතෘකාව මීටර කෝඩුව භාවිතය. ඔබ ලියන්න සටහන මේ විදිහට. දිග ප්‍රමාණ මිනුම් කිරීම සඳහා දිග ප්‍රමාණ මිනුම් කිරීම සඳහා දිග ප්‍රමාණ මිනුම් කිරීම සඳහා පාසල් විද්‍යාගාරයේ භාවිත වන දිග ප්‍රමාණ මිනුම් කිරීම සඳහා පාසල් විද්‍යාගාරයේ භාවිත වන ප්‍රධාන මිනුම් උපකරණයක් ලෙස මීටර කෝදුව හඳුනාගත හැකිය. ප්‍රධාන මිනුම් උපකරණයක් ලෙස මීටර කෝදුව හඳුනාගත හැකිය. මෙහි මුහුණත සෙන්ටිමීටර් පරිමාණයකින් යුක්තය. ඔවුන් දල වශයෙන් මෙන්න මේ උපකරණය ටක් ගාලා අඳින්න වැඩි වෙලාවක් කරගන්නේ නැද්ද? එන්නේ අගයක් ලකුණු කොහරට කමන්නේ නැහැ. මම ඕනම අය කරනවා. දල වශයෙන් මේ උපකරණය අඳින්න ඉක්මන් කරන්න වෙලාවක් කරගන්න එපා. කාලය කළමනාකරණය කරගන්නනේ. ඉතින් සවුදොලට මේ උපසටහන වීඩියෝ එක පෝස්ට් කරලා අදින්න පුළුවන්. ඒ නිසා මම මේ වගේ දේවල් වලට වැඩි කාලයක් ලබා දෙන්නේ නැහැ. වීඩියෝ එක නතර කරලා ඒක උපසටහන කරගෙන නැවත වීඩියෝ එක ප්ලේ කරන්න. ඒ විදිහට තමයි වැඩසටහන හැදෙන්නේ. ඉතින් මොකද ඇත්තටම පුළුවන් කියලා පැය 3ක පන්තියක් ඇතුලේ කරන වැඩසටහනම මේක පැය 2ක් වගේ කාලයක් තුළ වේගින් අවසන් කරගන්න පුළුවන්. ඒක හැමතිස්සෙම වාසි සහගතයි. මොකද මේක අපි ඩේටා කපාගෙන බලන්න ඕන, කාලය වැය කරලා බලන්න ඕන. සමහරට පන්තියක් ඇතුලේ පැය 3කින් කරන කරියන්ට පැය 2ක් වගේ කාලයක් ඇතුළත වේගින් ඉවර කරගන්න පුළුවන්. ඒ කාලය අපි ඉතිරි කරගත්තාම. right. ඒක උසරහේ දාලා තියෙනවා. තවත් කාලේ. මීටර කෝදුවේ පරිමාණය මීටර කෝදුව සෙන්ටිමීටර පරිමාණයකින් ක්‍රමාංකනය වී ඇති නිසා මීටර කෝදුව සෙන්ටිමීටර පරිමාණයකින් ක්‍රමාංකනය වී ඇති නිසා ඉන් ගනු ලබන මිනුමක් සෙන්ටිමීටර වලින් ඉදිරිපත් කළ යුතුය. ඒක පළවෙනි කාරණා. ඊළඟ තරුව මීටර කෝදුව භාවිතයෙන් එක් වරකට ලබාගත හැකි මිනුමක විශාලතම අගට
මිනුමක විශාලතම අගය එක් වරකට ලබාගත හැකි මිනුමක විශාලතම අගය සෙන්ටිමීටර 100කි. සෙන්ටිමීටර 100කි. මීටර පොදුව භාවිතයෙන් එක් වරකට ලබාගත හැකි මිනුමක විශාලතම අගය සෙන්ටිමීටර 100කි. සෙන්ටිමීටර 100කි. ඊළඟ තනුව මීටර කෝඩුව භාවිතයෙන් ලබාගත හැකි මිනුමක කුඩාම අගය මීටර කෝඩුව භාවිතයෙන් ලබාගත හැකි මිනුමක කුඩාම අගය මීටර කෝඩුව භාවිතයෙන් ලබාගත හැකි මිනුමක කුඩාම අගය 0.1 සෙන්ටිමීටර ඇලයිලා 1 මිලිමීටර වේ. 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 ඔන්න වැදගත් කියලා දාලා ලියන්න. වැදගත් කියලා ගන්න. අනිත් ඒවා වැදගත් නෑ නෙවෙයි. මේක හිතා ගන්න. වැදගත්. නිකන් වැදගත් කාරණයක් කියන්න හදන්න. මීටර කෝදුවේ කුඩාම මිනුම 0.1 සෙන්ටිමීටර කියලා කියන එකේ පුතේ මොහොම අපූර්ව කාරණයක් අනාවරණය. ඒ තමයි මීටර කෝදුවකින් ගනු ලබන ඕනම මිනුමක් සෙන්ටිමීටර වලින් වාර්තා කරනවා නම් එයාගේ උපරිමෝෂයෙන් ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙන්නේ දශම ස්ථාන එකක් විතරයි. හේතුව කුඩාම මිනුම 0.1නේ. කෙනෙක් කියනවා නම් මම මීටර කෝදුව භාවිත කරලා මිනුමක් කරගත්තා. එම මිනුමේ අගය 72.1 සෙන්ටිමීටර කියලා. මේ ඒ පුද්ගලයා කියන්නේ 70ක් වෙන්න පුළුවන්. හැබැයි යමෙක් කියනවා නම් මම මීටර කෝදුව භාවිතයෙන් මිනුමක් කරගත්තා. ඒ මිනුමේ අගය 71.12 සෙන්ටිමීටර කියලා. මේක කවදාවත් වෙන්න නැහැ. කවදාවත් වෙන්න නැහැ. ඇයි? මේ 72.1 නම් පිළිගන්න පුළුවන්. කුඩා මිනුම 0.1යි. 0.12. ඒ කියන්නේ ආ සෙන්ටිමීටර 0.1කට වඩා අඩු වෙන්නේ නැහැ. කියන්නේ මිලිමීටර වලින් දශම ගණන් නැහැ. ඒක යන කවදාවත් මේක පොදුවේ කරගන්න බෑ. මොකද මීටර පොදුවේ කුඩා මිනුම සෙන්ටිමීටර 0.1. ඒ නිසා කවදාවත් මෙන්න මේ වගේ අගයන් මීටර පොදුවේ ගත් අගයක් විදිහට ප්‍රකාශ කරනවා නම් ඒක ඇත්ත එකක් වෙන්න නැහැ. දැන් පහුගිය කාලේ විභාගෙට ලැබිච්ච බොහොම ජනප්‍රිය බහුවරණයක් තියෙනවා. මිනුම් කිහිපයක් කියලා දෙනහම පහත දී ඇති මිනුම් අතරේ මීටර කෝදුව භාවිතයෙන් ලබාගත් මිනුමක් විය නොහැකි. අන්න ඒ වගේ වර්ගයක් තියෙනවා. ඒක තමයි වෙන්න බැරි. අර සාමාන්‍ය පහක් දින මේ වගේ එකක් තියෙනවා. මේක මෙතන 100ට වඩා වැඩි දාලා දෙන්නත් බෑ. මෙහෙම දෙන්නත් බෑ. 102.5යි කියනවා. මේක පාඩම් බැලුවම වල සමස්ථානිකයි ආයත වෙන්න පුළුවන් කියන එකයි නෑ. ඒක වෙන්න බෑ. ඇයි ඒක දෙන්නේ? 102 වෙන්න බෑ කවදාවත්. يعني විශාලතම මිනුමත් සෙන්ටිමීටර 100යි. උපරිමයේ 100ක් වෙනකොට 102ක් යට පනින්න බෑ. සයි දෙකටම බලන්න. උපරිමයට වඩා වැඩි වෙන්නත් බෑ. අවුල් කෙනාට වඩා අඩු වෙන්නත් බෑ. මොකිතා වැදගත්. හරි. කරුවක් දාලා යන්න වැදගත් කියලා කරුවක් දාලා යන්න. මීටර කෝදුවේ කුඩාම මිනුම 0.1 සෙන්ටිමීටර යන්නේ මීටර කෝදුවේ කුඩාම මිනුම 0.1 සෙන්ටිමීටර යන්නේ අදහස් වන්නේ මීටර කෝදුවේ කුඩාම මිනුම 0.1 සෙන්ටිමීටර යන්නේ අදහස් වන්නේ ඉන් ගනු ලබන මිනුම සෙන්ටිමීටර වලින් වාර්තා කිරීමේදී සෙන්ටිමීටර වලින් වාර්තා කිරීමේදී
ඉන් ගනු ලබන මිනුමක් සෙන්ටිමීටර වලින් වාර්තා කිරීමේදී උපරිම වශයෙන් දශම ස්ථාන එකකට පමණක් වාර්තා කළ හැකි බවයි. උපරිම වශයෙන් දශම ස්ථාන එකකට පමණක් වාර්තා කළ හැකි බවයි. උපරිම වශයෙන් දශම ස්ථාන එකකට පමණක් වාර්තා කළ හැකි බවයි. ඒක දැන් මීටර කෝඩුවට විතරක් නෙවෙයි ඕනම මෙනුම් උපකරණයකට අදාළයි. හරිද? උදාහරණයක් විදිහට ලියන්න 72.12 සෙන්ටිමීටර යනු 72.12 සෙන්ටිමීටර යනු මේකම නෙවෙයි වල කැමති එකක් තියාගන්න දශම ස්ථාන ටිකක් කියන විදිහට 72.12 සෙන්ටිමීටර යනු මීටර කෝඩුවක් භාවිතයෙන් ගත් මිනුමක් විය නොහැක. මීටර කෝඩුවක් භාවිතයෙන් ගත් මිනුමක් විය නොහැක. 72.12 සෙන්ටිමීටර යනු මීටර කෝඩුවක් භාවිතයෙන් ගත් මිනුමක් විය නොහැක. මීටර කෝඩුව භාවිතයෙන් ගත් මිනුමක් විය නොහැක. right. තාම වැදගත් කාරණයක් තමයි ඒ කියන්නේ. හරිද? කුඩාම මිනුම 0.1 සෙන්ටිමීටර කියන එකේ පැහැදිලි අදහස අපිට කිසි ලෙසකින්වත් ඊට වඩා කුඩා මිනුමක් එම උපකරණය භාවිත කරලා ගන්න බෑ කියන එක. හොඳයි. අපි දැන් බලමු කොහොමද මීටර කෝඩුවක් භාවිත කරලා ඊටාම නිවැරදිව මිනුමක් ලබා ගන්න කියන කාරණය. ඔබ මාතෘකාව විදිහට ගන්න මීටර කෝඩුවක් භාවිතයෙන් නිවැරදිව මිනුමක් ලබා ගන්න අයුරු. මීටර කෝඩුවක් භාවිතයෙන් නිවැරදිව මිනුමක් ලබා ගන්නා අයුරු. මීටර කෝඩුවක් භාවිතයෙන් නිවැරදිව මිනුමක් ලබා ගන්නා අයුරු. මීටර කෝඩුවක් භාවිතයෙන් නිවැරදිව මිනුමක් ලබා ගන්නා අයුරු. මම පුතේ උදාහරණයක් විදිහට අරගන්නවා සුදු කඩදාසියක යොදපු සලකුණු දෙකක් අතර පරතරය මීටර කෝඩුවකින් මනිනු ලබන අවස්ථාවක්. හැමෝම ඒ පැත්ත බලන්න අවධානය. දැන් මේ විදිහට අපි හිතමු සුදු කඩදාසියක් තියෙනවා කියලා. දැන් මොනවාලේ සුදු කඩදාසියක් තියෙනවා. ඒ පොඩි ගොඩක් පාරක් ඒක කඩදාසිය ඉස්සලා ගණන් ගන්න එපා. එයාගේ මෙන්න මේ විදිහට සලකුණු දෙකක් යොදලා තියෙනවා. මේ සලකුණු දෙක අතර පරතරය මට මීටර කෝඩුවක් පාවිච්චි කරලා මිනුම් කරගන්න ඕනේ. ඊළඟට මම කරන විදිය මම මීටර කෝඩුව මේ විදියට සුදු කඩදාසිය මත තියලා මීටර කෝඩුවේ කවර හෝ සලකුණක් උදාහරණයක් විදියට සෙන්ටිමීටර 10 සලකුණු උදාහරණයකට ගන්නම් බිඳුවම වෙන්න ඕන නෑ. කවර හෝ සලකුණක් මෙයක් එක්ක ඒක රේඛීය වන විදිහට ඇත්තටම සමපාත කියන වචනේ තමයි ගැලපෙන්නේ. සමපාත වන විදිහට සකස් කරනවා. දැන් මෙන්න තව සමතුලිත මේකේ තියෙනවා. මේ බලන්න. මේ පැත්තට තව සමතුලිත තියෙනවා. මේකත් ඒ වගේම තව සමතුලිත තියෙනවා. දැන් මෙහෙම කවරකෝ සලකුණක් මේක සලකුණක් එක්ක සමපාත කරන්න ඕනේ. සමපාත කරලා පුතේ මෙන්න මේ සලකුණ සහ මීටර කෝඩුව කෙලින් එක එල්ලේ ඈ කියලා බලලා මෙන්න මෙතන පාඨාංකය අගේ කියව ගන්න. ඒක R1 කියලා මම ඔයාලට කියන්නම්. මට ලැබෙනවා 10.0 සෙන්ටිමීටර කියලා. ගෞරව මයිනකොට මේසරවත් 10 ගත්තේ ඒතකොට 10.0 ගත්තේ කියලා. කුඩාම වෙනුව 0.1 සෙන්ටිමීටර නේ. වඩා හොඳයි දශම ස්ථාන එකකට බිඳුව වාර්තා කරන එක. දශම නැති නිසා බිඳුව කියන එක නා දැනගන්න. පුතේ මම ඔයාලට කිව්ව නේද මේ සලකුණත් එක්ක එක එල්ලේ ඈ කියලා හරියටම පරිමාණයේ පාඨාංකය ගන්න ඕනේ කියලා. ඔන්න බලන්න චුට්ටක් හරි අපි ඈ තියෙන ඇන්ගල් එක වෙනස් වුණොත් මොකද වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට මේ වගේ ඇන්ගල් එකකින් මම ඈ කියලා ගන්නවා. මට කියෙන්නේ මේ රේඛාවත් එක්ක සමපාත වෙලා වෙන්නේ මේ සලකුණ. කියන්නේ 10 නෙමෙයි මට කියෙන්නේ 9.9. මේක වැරදි. මෙයා තමයි හරි එක්කනවා.
දැන් බැරි උදාහරණ මේ පැත්තෙන් පොඩ්ඩක් ඇන්ගල් වෙලා ඇති වුණොත්. ඔන්න ඔය වගේ. මට කියවෙන්නේ ඉතින් 10.1. ඒක වැරදි. ඒක වැරදි නෙමෙයි. පැහැදිලිද කියන කාරණය. අනිවාර්යයෙන්ම අදාළ සලකුණත් එක්ක එක එල්ලේ පරිමාණයේ ඉදිරියේ හැදිලා අපි පාඨාංකය ගන්නවා. දැන් මේකට පාඨාංකය අරගෙන ඉවරයි. දැන් බලන්න ඊළඟ පාඨාංකය ගන්න විදිහ. දැන් මෙතන මේ සලකුණත් එක්ක කවර හෝ එක්කෙනෙක් සමපාත වෙලා ඇති. උදාහරණයක් විදිහට මම ඔබට ගන්නම් මේක 20 මේක උදාහරණයකට. right. මොනවද කියන්නේ? දැන් මෙන්න මෙතනින් ඇහැ තියලා බලලා හරියට මේ සලකුණත් එක්ක එක්කෙන්නේ ඇහැ තියලා බලලා දෙවෙනි පාඨාංකයක් ගන්න. දැන් බලන්න මේක 20නේ. එහෙනම් මේක 19.9 වෙන්න ඕනනේ. මේක 19.8. මේක 19.7. දැන් මෙතනින් එන පාඨාංකය සෙන්ටිමීටර් 19.7යි. මෙතෙන්දි අර වගේම තමයි කරන්නේ. චුට්ටක්වත් අපේ හැදින ඇන්ගල් එක වෙනස් වෙන්න බෑ. මොකද අපේ හැදින ඇන්ගල් එක වෙනස් වෙනවා. මේ පැත්තට බල වෙනවා වගේ හැදින පාඨාංකයක් ගත්තොත් අපේ කියවෙන්නේ 19.6. 19.6. ඒක වැරදි පාඨාංකයක්. මේ පැත්තට බල වෙලා ඇහැ කියලා කියවුවොත් නේද? අපේ අතින් කියවෙන්නේ 19.8. ඒක වැරදි පාඨාංකයක්. කිසි ලෙසකින්වත් අපි ඇහැ තියෙන ඇන්ගල් එක වෙනස් කරන්න බෑ. අදාළ සලකුණත් එක්ක එක එල්ලේ පරිමාණය ඉදිරියේ නැහැ කියලා පාඨාංකය ගන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ සලකුණු දෙක අතර පරතරය නම් පුතේ මනින්න හදන්නේ. මට මේ වගේ තැනක ඉඳන් මෙහෙම දෙකකට බලලා පාඨාංක ගන්න බෑ. එතන මේ වැඩි මගේ අතින් වෙනවා. ඒ වැරද්ද වෙනවා. මෙතන පාඨාංකය කියවන්නම් මෙහෙම මීටර කෝදුව තියලා මෙතෙන්ට ඇවිල්ලා මම බලනවා. මෙතන ඉඳන් මේ පාඨාංකය කියවන්න බෑ. සමන් ඒක මෙතෙන්ට ගිහිල්ලා බලන තමයි පාඨාංකය කියවන්නේ. එහෙම නැතිවොත් මගේ අතින් වරදිනවා. ඔන්න ඔය විදිහට ඉතාම නිවැරදිව පාඨාංක දෙක කියවා ගත යුතුයි. ඉතින් මේ පාඨාංක දෙක දන්නවා නම් සලකුණු දෙක අතර පරතරය L ඉතාම ලේසියෙන් ගන්න පුළුවන්. L කියන්නේ දෙවෙනි පාඨාංකය සහ පළවෙනි පාඨාංකය අතර වෙනස. දෙවෙනි පාඨාංකය සෙන්ටිමීටර් 19.7යි. පළවෙනි පාඨාංකය සෙන්ටිමීටර් 10.0. අනුකරණය වෙනවා සෙන්ටිමීටර් 9.7යි කියලා. හරියම් මේක ඉතින් නිවැරදිව සලකුණු දෙක අතර පාරයි. ඉතාම නිවැරදිව සලකුණු දෙක අතර පාරයි. මට මේක අහලා ඔබට කියලා දෙන්න ඕනේ මෙන්න මේ කතාව. ඔබට පේනවද මේ මීටර කෝදුවේ අපි පරිමාණය කියවන්න ඇහැ තියෙන ඇන්ගල් එකත් එක්ක අපේ අතින් කියවෙන පාඨාංකය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හරිම සලකුණ සමපාත කරගන්නේ නැතුව පාඨාංකය ගන්න පුළුවන්. ඒ අතින් ලැබෙන්න පුළුවන්. ඔය විදියට දෝෂයක් වෙනවා. ඔන්න ඔහොම වෙන දෝෂයකට අපි කියනවා පුතේ බලන්න වචනය අසම්පාත දෝෂය කියලා. මම කියවනේ මේ යොමු කරන පාඩමේ කතා කරනවා කියලා වෙන්න පුළුවන් දෝෂ පිළිබඳව. ඔන්න මීටර කෝදුවට ආවේනික දෝෂයක් තමයි අසම්පාත දෝෂය කියලා කියන්නේ. يعني හරියට සමපාත කරලා පාඨාංක නොගැනීම නිසා සිද්ධ වෙන දෝෂය. අසම්පාත දෝෂය. මේක මීටර කෝදුවකට ආවේනික දෝෂයක්. ඒක බලක්ව ගන්න පුළුවන් අදාළ සලකුණත් එක්ක එක එල්ලෙම පරිමාණයේ ඉදිරියේ හැටියට පාඨාංකය කියව ගැනීම. එහෙම නැතුව ගන්නවා නම් ප්‍රති වෙන්න පුළුවන් අසම්පාත දෝෂය. මීටර කෝදුව උදාහරණයකට ගත්තම අසම්පාත දෝෂය උගන්වන්න මේක අනිත් උපකරණ වලට බලපාන්න පුළුවන් විදිහේ දෝෂයක්. අපි දැන් පිළිවෙලට පැහැදිලිව මේක සටහන් කරගමු. ඒක ඇතුළේම අසම්පාත දෝෂය පිළිබඳව සටහනට දෙන්න. පහත දැක්වෙන්නේ සුදු කඩදාසියක යොදන ලද සලකුණු දෙකක් අතර පරතරය සුදු කඩදාසියක යොදන ලද සලකුණු දෙකක් අතර පරතරය සුදු කඩදාසියක යොදන ලද සලකුණු දෙකක් අතර පරතරය මීටර කෝදුවක් භාවිතයෙන්
මීටර කෝදුවක් භාවිතයෙන් ඉතාන් නිවැරදිව මැනගන්නා අන්දමයි. ඉතාන් නිවැරදිව මැනගන්නා අන්දමයි. මීටර කෝදුවක් භාවිතයෙන් ඉතාන් නිවැරදිව මැනගන්නා අන්දමයි. හරි. මොන කෙටි කාලයක් තුළ රූප සටහන ඇඳලා මේ ගණනය කිරීම කරන්න ව්‍යාසම්පාද දෝෂය කියලා කියන්නේ එපා. චුටි වෙලාවයි. හොඳයි. එතන කාලේ මදි කියලා හිතන්න එපා. වීඩියෝ එක පෝස්ට් කරලා උත්සාහන සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඒක ඇඳලා ඉවර වෙලා මෙතන නම් පාඩමට සම්බන්ධ වෙන්න. අපි සටහන ලියමු මේ විදිහට. මීටර කෝදුවක් භාවිතයේදී සිදුවිය හැකි මීටර කෝදුවක් භාවිතයේදී සිදුවිය හැකි මීටර කෝදුවක් භාවිතයේදී සිදුවිය හැකි ප්‍රධාන දෝෂයක් ලෙස මෙන්න වචනය අසම්පාත දෝෂය හඳුනාගත හැකිය. අසම්පාත දෝෂය හඳුනාගත හැකිය. අසම්පාත දෝෂය හඳුනාගත හැකිය. මෙහිදී සිදුවන්නේ අදාළ සලකුණ හා එක එල්ලේ පරිමාණය ඉදිරියේ ඇස තබා අදාළ සලකුණ හා එක එල්ලේ පරිමාණය ඉදිරියේ ඇස තබා මිනුම් නොගැනීම නිසා වැරදි සලකුණක් සමපාතව පෙනීමෙන් වැරදි පාඨාංකයක් කියවීමයි.
වැරදි සලකුණක් සමපාතව පෙනීමෙන් වැරදි පාඨාංකයක් කියවීමයි. මෙය බොහෝ මිනුම් උපකරණවලට අදාළ විය හැකි දෝෂයකි. මෙය බොහෝ මිනුම් උපකරණවලට අදාළ විය හැකි දෝෂයකි. ඒක මේක පොතේ විතරක් නෙවෙයි. අපි ඉස්සරහට බලන වර්ණීය කැලිපරේ වගේ උපකරණ වලට මේක බලපානවා. එය බොහෝ මිනුම් උපකරණවලට අදාළ විය හැකි දෝෂයකි. එනම් කියවා ගනු ලබන පාඨාංකය අසම්පාත දෝෂයෙන් තොරව ලබා ගැනීම සඳහා කියවා ගනු ලබන පාඨාංකය අසම්පාත දෝෂයෙන් තොරව ලබා ගැනීම සඳහා අදාළ සලකුණ හා එක එල්ලේ පරිමාණය ඉදිරියේ ඇස තබා පාඨාංකය කියවාගත යුතුය. අදාළ සලකුණ හා එක එල්ලේ පරිමාණය ඉදිරියේ ඇස තබා පාඨාංකය කියවාගත යුතුය. ඔබ මුද තේරුම් ගන්න. මේක පොදුවක් සම්බන්ධයෙන් බලපාන්න පුළුවන් ප්‍රධානම දෝෂයක් තමයි අසම්පාත දෝෂය කියන්නේ. හොඳයි. එතකොට අසම්පාත දෝෂයට ප්‍රධානම හේතුවක් බවට පත් වෙන්නේ මීටර කෝදුවේ ඝනකම. කොළ ලෙවල් එකක මීටර කෝදුවේ සලකුණු ටික තියෙන තව ලෙවල් එකක. මේ දෙක උස මට්ටම් දෙකක තියෙන නිසා තමයි අපි බලන ඇන්ගල් එකත් එක්ක මේවා හිට මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මීටර කෝදුවේ ඝනකම නිසා තමයි මේ අසම්පාත දෝෂය කියන එක ප්‍රධාන වශයෙන් මෙතෙන්දි නිර්මාණය වෙන්නේ. අපිට පුළුවන් නම් මීටර කෝදුවේ ඝනකම ඉවත් වෙන විදියට පාඨාංක ගන්න. ඒවයි කියලා දැන් මීටර කෝදුවේ ඉතාලි විදියට හදන්න බෑ. මේකේ ශක්තිමත්භාවය නැති වෙනවා. පටියක් වගේ හදන්න බෑ. සයම් ඝනකමක් දෙන්නම වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් මීටර කෝදුවේ ඝනකම අහෝසි වෙන විදියට නැත්නම් ඝනකම බල නොපාන විදියට පාඨාංක ගන්න අපිට අසම්පාත දෝෂය යම්තා ප්‍රමාණයකට යම්තා කුණියට 100ක් වුණත් ඉවත් කරගන්න හැකියාව තියෙනවා. ඒක උදාහරණයක් දෙන්න බලන්න. මේ දිහා සුදු කඩදාසි. මේ දිහේ පළවෙනි සලකුණ. මම දැන් මීටර කෝදුව මෙන්න මේ විදිහට තියනවා. මීටර කෝදුව කීටයි තියෙන්නේ. දාන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්ට හරියටම සෙට් වෙනවා 10 සෙන්ටිමීටර කියනවා. අනිත් සලකුණ මෙහෙමයි. හරි. දැන් බලන්න. අපි මේ මොන ඇන්ගල් එකකින් කියුවත් අවුලක්. ඔතනින් හැදෙලා බැලුවා. ඔය වගේ තැනකින් හැදෙලා බැලුවා. මේ ඕනම වෙලාවක කියවෙන්නේ සෙන්ටිමීටර 10.0. දැන් මේ තියෙන අනිත් සලකුණ. මෙතන සෙන්ටිමීටර 20. දැන් බලන්න. මේ ඇන්ගල් එකකින් හැදෙලා බැලුවා. මේකෙන් හැදෙලා බැලුවා. මෙහෙන් හැදෙලා බැලුවා. ඔය ඕනම වෙලාවක කියවෙන්නේ සෙන්ටිමීටර 19.5. අන්න දැන් අසම්පාත දෝෂයක් සිද්ධ වෙන්නේ නැහැ.
Berkeluarga dari kita di koordin kami apa sih dari kita kan karena cuma baru apa di kita partner dan tapi dah sampai ke Rusia walau keluar keluar dari kami kirim ini kalau terima sama jadi mulai partner ke bawah juga tuan terima itu dinamik kau bawah terat itu dinamik kau bawah terat ya cuma kemudian sederhana අසම්පාත දෝෂය සඳහා ප්‍රධාන හේතුව ලෙස දකින්නේ අසම්පාත දෝෂය සඳහා ප්‍රධාන හේතුව ලෙස දකින්නේ අසම්පාත දෝෂය සඳහා ප්‍රධාන හේතුව ලෙස දකින්නේ මීටර කෝටුවේ ඝනකමයි මීටර කෝටුවේ ඝනකමයි එහි ඝනකම බල නොපාන පරිදි මිනුම ගන්නා විට එහි ඝනකම බල නොපාන පරිදි මිනුම් ගන්නා විට එහි ඝනකම බල නොපාන පරිදි මිනුම් ගන්නා විට අසම්පාත දෝෂය හැකිතාක් අවම කරගත හැකිය. අසම්පාත දෝෂය හැකිතාක් අවම කරගත හැකිය. අසම්පාත දෝෂය හැකිතාක් අවම කරගත හැකිය. හොඳයි. රූප සරහන දෙක ඉක්මනටම එච්චරයි මම කාලය ලබන්නේ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයගොල්ලෝ ඉස්සරහට සම්පූර්ණ කරගන්න. ඊට සමහර වෙලාවල් කියනවා මීටර කෝටුවේ ඝනකම අවශ්‍ය වෙන විදිහට ගිනුම් දක්වා කියලා අසම්පාත දෝෂය වළක්වන්න බෑ. ඒ වගේ වෙලාවල් වලදී අපි ඊට වඩා වෙනස් ක්‍රම වේගානුගමනය කරනවා අසම්පාත දෝෂයගේ මැනට. අසම්පාත දෝෂය වළක්වන්න සමානයි. අසම්පාත දෝෂයකින් තොරව මෙලොව ලබා ගන්න. මේ බණේ වගේ අනුගමනය කරන්න පුළුවන් තව උපාය මාර්ග කිහිපයක්. මේවා මොකද විභගත ප්‍රශ්න පත්‍රයේ නැරෙද්දී දැනගෙන ඉන්න ගොඩක් වටිනවා. මේ බලන්න මේ වගේ බෝතලයක් තියෙනවා කියන්නේ. මෙන්න මේ බෝතලේ උස අපි දැනගත යුතුයි මීටර කෝටුවකින්. මේ වගේ බෝතලයක උස මීටර කෝටුවකින් මනින්න යන්නේ. මේ වගේ මේසක කෙළවරක බෝතලේ තියලා බෝතලේ උස මනින්න හිතාගෙන මීටර කෝටුව මේකත් එක්ක තිබ්බ කෙනෙක්
මෙතන පාඨාංකය නම් ගොඩක් වෙලාවට අපිට හරියට ගන්න පුළුවන් මේකත් එක්කම සෙට් වෙන නිසා. හැබැයි මෙතන තමයි ගැටලුව තියෙන්නේ. මේ කෙනවරට අනුරූප පාඨාංකය ගන්න යනකොට අපි ඇහැ තියෙන ඇන්ගල් එකත් එක්ක අපිට එක දෙකට වෙනස් අගයන් කියවෙන්න පුළුවන්. ඔතන තියුවොත් ලැබෙන උත්තරේ නෙමෙයි මෙහිම බැලුමක් ලැබෙන්නේ. ඒක නෙමෙයි මෙහිම බැලුමක් ලැබෙන්නේ. ඒ මානේ ඒ නිසා මෙතෙන්දී පාඨාංක තුනක් ලැබෙන්න පුළුවන්. අනේ උදාහරණයක් විදිහට මේක ඕනනම් ඔයාලට මම දාන්නම් 20යි කියලා. 20.1 20.2 20.3 නම් මෙතන කියනවා 20.3. ඒක තමයි අතට හරි එක්කෙනා. මෙතෙන්ට ගියොත් කියවෙන්නේ 20.4 එක වැරදි. මෙතෙන්ට ආවම කියවෙන්නේ 20.2 එකත් වැරදි. ඇහැටේ ඇන්ගල් එක වෙනස් වෙනකොට ඒක වෙනස් වෙනවා. අපිට ඔය වගේ අවස්ථාවක මෙන්න මේ වගේ ටෙක්නික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. Benar. Baik, kalau berpikir किसी को प्रयोजन के लगा दिया तो करने पेपर पाविච්චි කරනවා. මම දැන් දරුවෝ කාල මහලු වැඩ කරන්න ඇතුලේ. ඒතර අපි කවුරුද දෙකී කියන විහිති චතුරස්‍ර කරේ. අපිට පුළුවන් මේ වගේ කෙටි විහිති චතුරස්‍ර කරන්න පාවිච්චි කරන්න. දැන් මේ කෙලවර හරියට මෙතෙන්ට ගෙනල්ලා දෙන්න. දැන් පුතේ මොකද වෙනවද? මේ ඇන්ගල් එකකින් ඇහැ කියවුණා. මේ වගේ ඇන්ගල් එකකින් ඇහැ කියවුණා. මේ වගේ ඇන්ගල් එකකින් ඇහැ කියවුණා. ඒ ඕනම අවස්ථාවක අපිට 20.3 සෙන්ටිමීටර් ලබා ගන්න පුළුවන්. මේ මොන ඇන්ගල් එකකින් අපි ඇහැ කියලා බලුවත් අපිට හැමතිස්සෙම 20.3 කියන නිවැරදි වගේ ලැබෙනවා. අනුවල අපි අසම්පාත දෝෂයෙන් තොරව වෙනුම් බලගන්න විහිද චතුරස්‍ර කැඩල්ලක් වාක්‍යයට ගතිපු අවස්ථාව. මෙහෙම ලියන්න. ඇතැම් අවස්ථාවලදී කෙටි විහිද චතුරස්‍ර කැඩල්ලක් භාවිත කිරීමෙන් ඇතැම් අවස්ථාවලදී කෙටි විහිද චතුරස්‍ර කැඩැල්ලක් භාවිත කිරීමෙන් අසම්පාත දෝෂය වළක්වා ගත හැකියි. කෙටි විහිද චතුරස්‍ර කැඩැල්ලක් භාවිත කිරීමෙන් අසම්පාත දෝෂය වළක්වා ගත හැකියි. උදාහරණයක් විදිහට ඔක ඉක්මනට ඇහලා.
කාලයක තමවත් අපි මෙසේක උත්සාහ කරන්න ඕනේ විදිහට අසම්පාත දෝෂය පුළුවන් තරම් බලන්න. දැන් මේකම පොදුවෙන් වෙන්න පුළුවන් ප්‍රධානම වැරද්ද තමයි අසම්පාත දෝෂය කියන්නේ. හරි. මම පළවෙනි මෙන්න උපකරණය ගැන පොඩි අදහසක් කරගන්නවා. ඒක ඊට වඩා කිසි දෙයක් මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒක මට එක ප්‍රමාණවත්ව සාකච්ඡා කරගත්ත ප්‍රමාණය. මොකද මීටර කොඩි භාවිතය කියලා කියන්නේ කොහොමද දන්න දෙයක්. අපි දැන් කතා කරමු හදන්නේ අපිට අධ්‍යයනය කරන්න තියෙන දෙවන මිනුම් උපකරණය දෙක. අපි ගමු මාතෘකාව වර්නියර් කැලිපරය. වර්නියර් කැලිපරය ඔබට නුහුරු උපකරණයක් වෙන්නේ නැති කවදාවත් මේක පාවිච්චි කරලා නැති වෙති දැකලා නම් නැති සමහරු මේ තියෙන්නේ වර්නියර් කැලිපරයක්. ඔබට මේ විදිහට පෙන්නොත් මේ වගේ අතේ තියෙන්නේ වර්නියර් කැලිපරය කියන උපකරණය. දැන් මේ උපකරණය දිගමණි උපකරණයක්. මේක තා විශේෂ උපකරණයක්. ඔබට හරියට මීටර කෝඩුවක් භාවිත කරලා දිනුම් ගන්නවා නම් සාමාන්‍යයෙන් පුතේ මීටර කෝඩුව මම ඔබට කියන්නේ සෙන්ටිමීටර 10ට වඩා වැඩි දිග ප්‍රමාණ මනින්න තමයි භාවිත කරන්න කියලා. ඒතර සෙන්ටිමීටර 10ට වඩා අඩු දිග ප්‍රමාණ ඉතා නිවැරදිව මැනගන්න අවශ්‍ය වෙන අවස්ථාවකදී අපිට මීටර කෝඩුවක් යෝග්‍ය උපකරණයක් විදිහට දකින්න බෑ. අපිට සිද්ධ වෙනවා ඊට වඩා හොඳ උපකරණයක අවශ්‍යතාවය මතුවෙනවා. ඒ විදිහට ඉතා කුඩා දිග ප්‍රමාණ නිවැරදිව දැනගන්න. විවිධ විකල්ප උපකරණ භාවිත වුණා. ඒ විදිහට භාවිත වෙච්ච හොඳම විකල්පයක් තමයි මේ වර්නියර් කැලිපරය කියලා කියන්නේ. දැන් මේ වගේ අතේ තියෙන්නේ 100%ක්ම නිවැරදි වර්නියර් කැලිපරයක් නෙවෙයි. ඒක කියන්නේ දැක්කම 95%ක්ම වර්නියර් කැලිපරය වල තමයි. ඒක වර්නියර් කැලිපරයේ පොඩි ආකෘතියක් විතරයි. ඔයගොල්ලෝ පාසල් විද්‍යාගාරයේ තියෙන වර්නියර් කැලිපරයේ තියෙන සියලු කොටස් ටික මේකේ තියෙනවා. වර්නියර් කැලිපරයේ විදිහට මේක අරගෙන මේකෙන් දිනුම් ගන්න කියන ගත්තා කිසිම ගැටලුවක් නැහැ. මේ විදිහට ඒකව වෙනස්කම මෙන්න මේ වගේ පිටිපස්සේ නිකන් හිස් අවකාශයක් තියෙන්නේ. ඔබට පෙනෙන්නේ නැහැ. මේ විද්‍යාගාරයේ තියෙන එකලානේ මේ පිටිපස්සක් කලව වෙලා තියෙන මේක යනකොට මල දෙවි දන්නේ නැද්ද මොකද වෙලා. උදේ මිනිහට දන්නේ නැද්ද? හයි කෝඩ් දාලා ලස්සන ගන්නලා තිබ්බට ඊට නෑ ඒක. ඒ පිටිපස්ස කවුරු වීඩියෝස් වල බලන්නේ නැහැ කවුරුත් තියෙන්නේ. ඒ පිට මොකුත් නෑ ඒක. අර වගේ වැඩ. ඉස්සරහම ලස්සන තියෙනවා පිටිපස්ස සම්පූර්ණයෙන්ම හරි. නේද? පිටිපස්ස හිස්. එච්චරයි රසකම. නැත්තම් මේක වර්නියර් කැලිපරය සිම ගැටලුවක් නෑ. හරි? බලන්න බල වශයෙන් උපකරණය මොනවා කියන්නේ. ඔබට යටාව ටිකක් පේන්න ලං කරලා ඕනේ. මේක පෙන්නුවොත් ඔබට පේන්නේ කියලා අපිට හිතෙනවා. ඔව්. දැන් මේ තියෙන්නේ වර්නියර් කැලිපරය. මේ කැලිපරේ මිනුම් ගන්න භාවිත කරන ප්‍රධාන කොටස් තුනක් මේකේ තියෙනවා. මෙන්න මේ උඩු පැත්තෙන් ඔබට පේන උල් දෙක. මේක මිනුම් ගන්න භාවිත කරන කොටස් දෙකක්. අපි මේකට කියන්නේ අභ්‍යන්තර හණු කියලා. මෙතනින් පේනවා තව පොඩි කැලි දෙකක්. ඒකත් මිනුම් ගන්න භාවිත කරන කොටස් දෙකක් මේ දෙන්න. ඒකට කියන්නේ පුතේ බාහිර හණු කියලා. මෙතන භාවිත කරනවා තව පොඩි කුරක්. ඒකත් මිනුම් ගන්න භාවිත වෙන කොටසක්. ඒකට අපි කියනවා ගැඹුර මනින කූර කියලා. බලන්න මිනුම් ගන්න භාවිත වෙන කොටස්. අභ්‍යන්තර හණු දෙකක් තියෙනවා. බාහිර හණු දෙකක් තියෙනවා. ගැඹුර මනින කූර තියෙනවා. ඔය තුනෙන් තමයි මිනුම් ගන්න. මොන මිනුම ගන්න ගියා මේ හැම එකේ මොන මිනුමක් ගන්න නැහැ. ඒකට ආවේනික කියන්නේ එකේ ගන්න පුළුවන් මිනුම් වර්ග තියෙනවා. ඒක ගන්න මේ කොටස් භාවිත කරන්න පුළුවන්. ඔය හැම මිනුමක්ම කියව ගන්න කැලිපරයක තියෙනවා පුතේ පරිමාණ දෙකක්. ඔබට තවත් ලම් කරලා පෙන්නුවොත් ඔබට පෙනේවි මේ බඳේ ලකුණු කරලා තියෙනවා එක පරිමාණයක්. මේ බඳේ ලකුණු කරලා තියෙනවා එක පරිමාණයක්. මෙතන පොඩි හිඩසක් ඔබට පෙනේවි විවරයක්.
ඒ විවරය ඇතුළෙනුත් ඒ පරිමාණය අපිට පේනවා. නේ? මේ පදේ ලකුණු කරපු පරිමාණයක් තියෙනවා. ඒ පරිමාණය සාමාන්‍ය සෙන්ටිමීටර පරිමාණය. සාමාන්‍ය සෙන්ටිමීටර පරිමාණය. පැහැදිලිද? ඊට අමතරව මෙන්න මේ විවරය මෙන්න පොඩි විවරයක් වෙනකොට පොඩි සිදුරක් වගේ එකක්. ඊට යටින් ඔබට මම දන්නේ මේක පැහැදිලිව පේනවද කියන්නේ මෙන්න මෙතන. දැන් මගේ අතට නම් අහුවෙන මේක පොඩි පොඩි කට්ට සෙට් එකක් පේන්න තියෙනවා. තවත් ලං කරලා දුන්නොත් ඔබට පෙනෙයි කියලා හිතනවා සමහර විට පේනවත් නැහැ. ඒක එච්චර පැහැදිලි නැහැ මොකද මේ ලෝකේ ලකුණු කරලා තියෙන නිසා මගේ ඇඟිල්ල රොඩින් ඩාවට වගේ බලන්න මෙන්න මෙතන පොඩි කට්ට සෙට් එකක් තියෙනවා. ඒක තවත් පරිමාණ වර්ග දෙකක් තියෙනවා. ඔය එක පරිමාණයකට අපි කියන්නේ ප්‍රධාන පරිමාණය මේන් ස්කේල්. ඒ ප්‍රධාන පරිමාණය තමයි ඔබට මේකේ මේ ඇතුලෙන් පේන්න තියෙන්නේ. ඒ උඩින් යටින් පරිමාණ දෙකක් යනවා. ඒ ගැන හිතන්න එපා. යටින් තියෙන සෙන්ටිමීටර පරිමාණයක් උඩින් තියෙන අඟල් පරිමාණයක් දෙකෙන්ම ගන්න පුළුවන් මේක. අපි කතා කරන්නේ මේ සෙන්ටිමීටර පරිමාණය ගැන විතරයි යටින් කියන්නේ. ඒක සාමාන්‍ය සෙන්ටිමීටර පරිමාණය. ඒක හොඳට බැලුවොත් ඔබට පේනේවි ඒකේ තියෙන සෙන්ටිමීටරයේ බෙදුම. කැමරේක හරියට මේක පැහැදිලිව කියවනවද කියන මම දන්නේ නැහැ. සෙන්ටිමීටරයේ බෙදුම් තියෙන්නේ. සෙන්ටිමීටර 1 2 3 4 කියලා එනවා. මිලිමීටර කට්ට වලටත් බෙදලා තියෙනවා. මෙන්න මේ කෙළවරේම තියෙන යන උපරිමය ඔබට ඒක තේරෙන්නේ නැතුව ඇති. සෙන්ටිමීටර 16ක් තමයි මේකේ උපරිම වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ. කියන්නේ කැලිපර පාවිච්චි කරන පුතේ විශාල දිග ප්‍රමාණ මනින්න නෙවෙයි. කුඩා දිග ප්‍රමාණ මනින්න. ඒ සාධන එක සෙන්ටිමීටර 15.16කින් ඉවර වෙනවා. මගේ අතේ තියෙන කැලිපරේ වර්නියර් පරිමාණය ඔබට පැහැදිලිව පේන්නේ නැති වෙයි මම හිතන්නේ. මෙන්න මේ යටින් මෙන්න මෙතනින් පේන පරිමාණය කොටස් 10කට බෙදලා තියෙනවා. කොටස් 10කට බෙදලා තියෙනවා. මේ උඩිනුත් එකක් යනවා. ඒ ගැන හිතන්න එපා. ඒක අඟල් පරිමාණයට යන එක. අපි කතා කරන්නේ මේ යටින් යන එක ගැන විතරයි. දැන් මගේ අතේ තියෙන වර්නියර් කැලිපරය මිලිමීටර 1 බෙදුම් වලින් තියෙන ප්‍රධාන පරිමාණයක් සහ කොටස් 10කට බෙදපු වර්නියර් පරිමාණයක් තියෙන කැලිපරයක් තමයි මගේ අතේ තියෙන්නේ. විද්‍යාගාරේ මේ වගේම කැලිපරයක් තියෙනවා. මිලිමීටර 1 බෙදුම් වලින් යන ප්‍රධාන පරිමාණයක් සහ කොටස් 10කට බෙදපු වර්නියර් පරිමාණයක් තියෙන කැලිපරයක් පාසල් විද්‍යාගාරයේ තියෙනවා. ඒ වගේම තව ආකාර දෙකක වර්නියර් කැලිපර තියෙනවා. මිලිමීටර 1 බෙදුම් වලින් යන ප්‍රධාන පරිමාණයක් තියෙන කෙනෙක් තියෙනවා. කොටස් 20කට බෙදලා තියෙනවා වර්නියර් පරිමාණය. එහෙම කට්ටිය ඉන්නවා. තව ආකාරයක කැලිපරයක් තියෙනවා. ප්‍රධාන පරිමාණය තියෙන්නේ මිලිමීටර භාග බෙදුම් වලින්. කියන්නේ දැන් මේකේ තියෙන මිලිමීටර 1 කට්ටුවේ තියෙන 1 2 3 4 කියලා. ඒකේ භාගය එකක් තියෙනවා. භාගයයි 1යි 1/2යි 2යි 2/2යි 3/2යි 4යි. එයාගේ වර්නියර් පරිමාණය කොටස් 50කට බෙදලා තියෙනවා. ඔය ආකාර තුන තමයි සාමාන්‍ය විද්‍යාගාරයේ චාර්ට් වෙන කැලිපර තුන. ප්‍රධාන පරිමාණය මිලිමීටර 1 බෙදුම් වලින් යන වර්නියර් පරිමාණය කොටස් 10කට බෙදලා කරලා ඉන්නවා. පරිමාණය මිලිමීටර 1 බෙදුම් වලින් යන වර්නියර් පරිමාණය කොටස් 20කට බෙදලා කෙනා ඉන්නවා. ප්‍රධාන පරිමාණය මිලිමීටර භාග බෙදුම් වලින් යන වර්නියර් පරිමාණය කොටස් 50කට බෙදලා කෙනා ඉන්නවා. ඔය ආකාර තුනෙන් ඕනම ආකාරයක් තියෙන්න පුළුවන්. මම මේකට සාපේක්ෂව විස්තරය කියන්නේ. දැන් මම කියන්නේ මිනුම් ගන්න භාවිත වෙනවා කියලා මේකේ කොටස් තුනක් අභ්‍යන්තර හනු භාවිත වෙනවා, බාහිර හනු භාවිත වෙනවා, ගැඹුර බලන කූර භාවිත වෙනවා. කොහොමද මේකේ මිනුම් අරගන්නේ? මේ එක් එක් කොටස් වලින් ගන්නේ ඒක එක්කෙනාට ආවේනික මිනුම්. උදාහරණයක් විදිහට මේ මට දැනට අහුවෙන ඒවායින් මම ඔබට කියලා දෙන්නම්. මේ මෙතන අයින් කරපු බල්බයක් තිබුණා. මේ බල්බයේ තියෙන මෙන්න මේ කොටසේ මේ ලෝහ කොටසේ බැලුවොත් උඩ පේනවා වෘත්තාකාර වගේ හරස් කරත් මේ ඒකේ බාහිර විස්කම්භය දැනගන්න ඕනේ කියලා හිතන්න අපිට. මෙන්න මේ කොටසේ බාහිර විස්කම්භය. අපිට පුළුවන් මේ කැලිපරේ බාහිර හනු භාවිත කරන්න. මෙන්න මේ විදිහට. කොම්පියුටර් ලිස්ට් මම පෙන්වුවත් මේ මේ බාහිර හනු දෙක මේ කොටසට තියලා මෙන්න මෙතන තියෙන පොඩි රෝදයක්. ඒ රෝදය කරකවනකොට මේ හනු ගමන් කරනවා. අපිට පෙනේවි මේ රෝදය කරකවනකොට මේ හනු ගමන් කරනවා. මට පුළුවන් දරුවනේ මෙන්න සිලින්ඩර් ආකාර කොටසට මේ හනු දෙක දෙපැත්තෙන් ගෙරලා තද කරනවා. ආන්නම තද කරන්න. එතකොට පෙළේ මම ගන්න විදිහේ පැහැදිලි නේද? නේ? ඔන්නකොම
හණු දෙක අතරට සිලින්ඩරාකාර කොටස තද කරන්න පුළුවන්. ඒ තද කරාට පස්සේ ඒ සිලින්ඩරාකාර කොටසේ විස්කම්බයට හරියන්න තමයි හණු දෙක ඈත් වෙන්නේ. ඒ සිලින්ඩරාකාර කොටසේ විස්කම්බයට හරියන විදිහට තමයි හණු දෙක ඈත් වෙන්නේ. දැක්කද? දැන් මේ හණු දෙක හරියටම ඈත් වෙලා තියෙන්නේ සිලින්ඩරාකාර කොටසේ විස්කම්බයට ගැලපෙනවා. අපිට දැන් මේක පරිමාණ පාඨාංග කියවන්න බෑ. අපි කියවන විදිය බලමු. ඔය අතර තියෙන පරිමාණ දෙක පාවිච්චි කරලා හරියට මෙයාගේ විස්කම්බය හොයා ගන්න පුළුවන්. ඒ වගේ අගයන් මනින්න මෙයා භාවිත කරන්න පුළුවන්. තව මොන වගේ දේවල්ද තියෙන්නේ? පරීක්ෂණ නලයක බාහිර විස්කම්බය මැනගන්න. පරීක්ෂණ නලයක බාහිර විස්කම්බය මනින්න. ඊට පස්සේ ගත්තොත් PVC නල කැබල්ලක බාහිර විස්කම්බය මැනගන්න. මෙයා භාවිත කරන්න පුළුවන්. බාහිර වීදුරු කුට්ටියක දිග පළල උස වගේ විරුම් බලගන්න. මෙයා භාවිත කරන්න පුළුවන්. දැන් වීදුරු කුට්ටියක් නැහැ. මම මගේ ෆෝන් එක අරගන්න. හරි. දැන් මේ ෆෝන් එකේ දිග පළල උස මැන ගන්න ඕනේ කියලා හිතා. මට පුළුවන් බාහිර හණු භාවිත කරන්න. රෝදය පාවිච්චි කළා හණු දෙක මෙහෙම ඈඩ් කරනවා. ෆෝන් එකේ විස්කම්බයට සමාන ප්‍රමාණයකට. මේක නැවත ගෙනල්ලා මෙහෙම දෙපැත්තෙන් බලන්න. ready හැදෙන්නේ මේ ready දැන් මම මෙහෙම ෆෝන් එකේ පළල මැන ගන්න පුළුවන්. ෆෝන් එකේ පළල මැන ගන්න පුළුවන්. දැන් මේ හණු දෙක ඈඩ් වෙලා තියෙන හරියටම පළලට සමාන ප්‍රමාණයක. පරිමාණය පාවිච්චි කරලා අගය කියවන්න පුළුවන්. ෆෝන් එකේ දිග මැන ගන්න ඕන නම් ෆෝන් එකේ දිග මැන ගන්න ඕන නම් නේ lagi ya anak sebenarnya di kilo dengan kita dan kalau dia kata ini phone ini digar sama प्रमाण phone ini गाना kamu mendengar dulu dikit itu oke dan මේ හැම දෙක ඇත්තලා තියෙන මගේ ෆෝන් එකේ ඝනකමට සමාන ප්‍රමාණයක්. බාහිර හණු භාවිත කරන්න පුළුවන් ඒ වගේ මෙනු මාර්ග. අභ්‍යන්තර හණු භාවිත කරන්න මොන වගේ මෙනු ගන්නද? අභ්‍යන්තර හණු. හරි. අභ්‍යන්තර හණු. මම මේක උදාහරණයක් ගන්නම්. ඔයගොල්ලෝ පන්ති කාමරේට ආවට පස්සේ ක්ලාස් එකේදී මේ උපකරණය දීලා ඔබට මෙනුම් ගන්නත් ලබා දෙන්නම්. දැන් මෙහෙම බලමු. දැන් මම ගාව තියෙන මේ වගේ පොඩි කින් එකක්. ඔතනේ මේ පොඩි ක්‍රිකට් බෝල් තියෙන පොඩි කින් එකක් තියෙනවා. මෙයාගේ මේ අභ්‍යන්තර විස්කම්බය දැන ගන්න ඕන. අභ්‍යන්තර විස්කම්බය. මට මෙයාගේ අභ්‍යන්තර හණු පාවිච්චි කරන්න පුළුවන්. බලන්න. අභ්‍යන්තර හණු මේක ඇතුළට ගිල්ලලා මම හණු දෙක ඇඩ් කරනවා මේ විදිහට. හණු දෙක. මේ අතාරින් නම් ගම මේ විදිහට දෙන්න වැටේ. දැන් හරියටම හණු දෙක ඇඩ් වෙලා තියෙන්නේ. හණු දෙක ඇඩ් වෙලා තියෙන්නේ. එයාගේ අභ්‍යන්තර විස්කම්බයට සමාන ප්‍රමාණයකට. හරියටම හණු දෙක ඇඩ් වෙලා තියෙන්නේ එයාගේ අභ්‍යන්තර විස්කම්බයට සමාන ප්‍රමාණයකට. දැන් මේ පරිමාණය පාවිච්චි කරලා මෙයාගේ අභ්‍යන්තර විස්කම්බය අධික කියලා ගන්න පුළුවන්. මේ හණු දෙක මේක ඇතුළට ගිහිල්ලා දෙපැත්තට මේක තද වෙන විදිහට ඇඩ් කරනවා. රයිට්? හරියටම හරි. ඔය හණු දෙක ඇඩ් වෙච්ච ප්‍රමාණය මේ පරිමාණය පාවිච්චි කරලා කියවන්න පුළුවන්. මිනුම ගන්න විදිහ අපි පස්සේ බලමු. කොටස් පාවිච්චි කරන විදිහ බලන්න. ඒ වගේ නේ. හරිද? ඉතින් මේ අභ්‍යන්තර හණු වලින් ගන්න පුළුවන්. මේ වගේ වීදුරු වාදනයක අභ්‍යන්තර විස්කම්බය. පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්බය. අපි මොන ලෑල්ලක පොන්චි සිදුරක් කියන්නේ මේ සිදුරේ දිග පළල මැන ගන්න ඕනේ. ලෑල්ලක තියෙන සිදුරක දිග පළල. අභ්‍යන්තර හණු පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මෙනුම් වල මේ කැලිබරේ අභ්‍යන්තර හණු පාවිච්චි කරනවා.
මේ ගැඹුර මනින කූර මොකටද භාවිත වෙන්නේ? මේ ගැඹුර මනින කූර භාවිත කළොත් මෙයාගේ ගැඹුර දැනගන්න පුළුවන්. දැන් මෙයාගේ ගැඹුර නම් මේකෙන් මනින්න බෑ. මොකද මේක උපරිමයට වඩා මේක ගැඹුරින් වැඩි. උපරිමයට වඩා ගැඹුරින් වැඩි. ක්‍රමේ මම ඕනනම් දෙන්නම්. මෙන්න මේ විදිහට කැලිපරේ තියලා දැන් කටගාලින් තියලා පල්ලෙහාටම මේක වදින විදිහට මේ කූර පල්ලෙහාටම යන විදිහට මේ විදිහට චලනය කරගෙන යනවා. මේක තියලා කූර පල්ලෙහාටම චලනය කරනවා. දැන් මේක පල්ලෙහාට මට යවන්න බෑ. මේ ගැඹුර වැඩි ඉන්නේ. මම යම් ප්‍රමාණයකට ගෙහිලා හිටන් දැන් මේක පතුලේ වැදුනා කියලා හිතන්න. දැන් හරියටම මේ කූර එළියට ඇවිල්ලා තියෙන්නේ මේකේ ගැඹුරට සමාන ප්‍රමාණයක්. පරිමාණය පාවිච්චි කරලා ගැඹුර අපිට කියව ගන්න පුළුවන්. ආගියෝගේ දේවල් මනින්න ගැඹුර මනින කූර භාවිත කරනවා. ඔය තියෙන වර්නියර් කැලිපර් එක මූලික කොටස්. මම ආයෙත් උනා අපිට වේගින් කිව්වොත් මේ තියෙන වර්නියර් කැලිපරයක්. මේ වර්නියර් කැලිපරේ ප්‍රධාන කොටස් වෙන්නේ අභ්‍යන්තර හණු, බාහිර හණු, ගැඹුර මනින කූර. මේ තියෙන ප්‍රධාන පරිමාණය මෙන්න මෙතන මුහුණතේ ලකුණු වෙලා තියෙන වර්නියර් පරිමාණය. ඊට අමතරව තව කොටස් දෙකක් තියෙනවා. මෙතන තියෙනවා අපිට කරකවන්න පුළුවන් රෝදයක්. මේකට රෝදය කියන වචනේ පාවිච්චි කරනවා. මුදා හැරීමේ යාන්ත්‍රණය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ රෝදය කරකවල තමයි හණු චලනය කරවන්නේ. ඊට අමතරව අපිට පේනවද දන්නේ නැහැ. මෙතන පුංචි ස්ක්‍රූප්පුවක් පේන්න තියෙනවා. මෙතන පොඩි ස්ක්‍රූප්පුවක් පේන්න තියෙනවා. මට කරකවන්න පුළුවන් ස්ක්‍රූප්පුව. මේ ස්ක්‍රූප්පුව තද කරලා තිබුණොත් මේ විදියට තද කරලා තිබුණොත් මම රෝදය කරකැවුවා කියලා හණු ගමන් කරන්නේ නැහැ. මම රෝදය කරකැවුවට හණු ගමන් කරන්නේ නැහැ. මේ ස්කෘප්පුව බුරුල් කරලා තිබුණොත් තමයි රෝදය කරකවද්දී මේ විදිහට හණු ගමන් කරන්නේ. දැන් මේ ස්කෘප්පුවේ කාර්යභාරය ඔබට කිව්වොත් දැන් මේ මගේ අතේ තියෙන එක්කෙනා ටිකක් වැඩි පාවිච්චි කරපු නැති එක්කෙනෙක්. ඒ නිසා මෙයා තාම ටිකක් තදයි. සබිය හණු එහෙම ලේසියකට චලනය වෙන්න බලන්නේ නැහැ. ඒගොල්ලෝගේ විද්‍යාගාරයේ තියෙන ගොඩාක් පරණ වර්නියර් කැලිපර්. ඒවා මොකද අර මෙහෙම තියලා මෙහෙම උස්සපු ගමන් මේ හණුවක් කරලා ඩෝහු දාලා පල්ලෙහාට. අහිමි වැඩ කරපුවම මේක දිහා අඩට ගිනවා. එච්චරටම මේක බොරු. ඔබ හිතන්නකෝ මේ හණු පාවිච්චි කරලා මොකක් හරි මිනුමක් කියවන්න හදනවා කියන්නේ. අපිට හැමතිස්සෙම හැම මිනුමක්ම මේක ඩිරෙක්ට් බලන්න බෑනේ. උදාහරණයක් විදිහට මේසේ. මේ මේසේ කකුලේ පල්ල මැන ගන්න හදනවා. ඒකල අපි කැලිපරේ දාන්න ඕනේ පුතේ මේසේ අස්සටම දාලා මේක සෙට් කරන්න ඕනේ. දාලා බෙල්ල ගහන්න බෑනේ අපිට මේස අස්සේ දිගට නොක කියවන්න බෑනේ. කකුලේ පරතරයට කියන්නේ කකුලේ පරතරයට සෙට් කරලා මේ කකුලේ පරතරයට මේක සෙට් කරලා හරිද මේ හදන මේ මංගාව කියන එකට හරිද මේ කකුලේ පරතරයට සෙට් කරලා එළියට අරගෙන තමයි බලන්න ඕන අවිය කීප කියලා. ඒ ගන්න ටිකට මේවා එන්නේ චලනය වෙනවා. බුරුල් ටික. එහෙම මොකද අපි කියවගන්නේ මෙන්න මේ නිවැරදියක් නෙමෙයි. ඒ වගේ වෙලාවට කරන්නේ මේ හණු දෙක නිසි පරිදි ඈඩ් කරලා ස්ක්‍රූප්පුව තද කරනවා. හද කරලා එළියට ගන්නවා. දැන් මේක දෙල්ලෙන්නේ නැහැ. අපිට කියව ගන්න පුළුවන් පරිමාණයේ හරිය කිසිම ගැටලුවක් නැහැ. ඔන්න ඒ වගේ සරල උපකරණයක්. මගේ අතේ තියෙන කැලිපරයක් පුතේ සෙන්ටිමීටර් 15න් 16න් ඉවර කරනවා. මේ ඇත්තටම මේවා හදලා තියෙන ලොකු මිනුම් ගන්න නෙවෙයි. කුඩා මිනුම් ඉවර කරනවා. අද දවසේ මම මේ මිනුම් ගන්න විදිය සාකච්ඡා කරන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ ඔබට භෞතික පන්තිය සම්බන්ධයෙන් පුළුවන් වෙයි කියලා. එතකොට මේ උපකරණය අතට දීලා විවිධ මිනුම් ගන්න මට ලබා දෙන්නම්. මිනුම් ගන්න විදිහට ඉඩාට කියලා දෙන්නම්. අද මේකේ කොටස් ටික අපි නම් කරගෙන මේකේ තියෙන අත්‍යවශ්‍ය කොටස් වල කාර්යයක් මොනවද කියන එක අපි පැහැදිලි කරනවා. ගණන මාතෘකාව වර්නියර් කැලිපර්. සටහන ලියන්න මේ විදිහට सापेक्षव कुडा दिग प्रमाण सापेक्षव कुडा दिग प्रमाण सापेक्षव कुडा दिग प्रमाण ඉහළ නිරවද්‍යතාවයකින් යුක්තව මැන ගැනීම සඳහා सापेक्षව कुडा दिग प्रमाण ඉහළ නිරවද්‍යතාවයකින් යුක්තව මැන ගැනීම සඳහා ඉහළ නිරවද්‍යතාවයකින් යුක්තව මැන ගැනීම සඳහා වර්නියර් කැලිපර් භාවිත කරයි. වර්නියර් කැලිපර්
භාවිත කරයි. සාපේක්ෂව කුඩා දිග ප්‍රමාණ ඉහළ නිරවද්‍යතාවයකින් යුක්තව මැන ගැනීම සඳහා වර්නියර් කැලිපර් භාවිත කරයි. එහි අත්‍යවශ්‍ය කොටස් පහක පරිදිය. එහි අත්‍යවශ්‍ය කොටස් පහක පරිදිය. එහි අත්‍යවශ්‍ය කොටස් පහක පරිදිය. මම දැන් මේ කැලිපරේ රූප සටහනක් අඳිනවා. ඔයගොල්ලෝ මේක ඇදලා කොටස් නම් කරමු. රූපේ අඳින්න නම් ඔබට ඉන්නේ නැහැ පුතේ. ඇදපු රූපෙට කොටස් නම් කරන්න වෙනවා. ඒ නිසා කොටස් ටික හරියට දැනගන්න. මෙන්න මේ රේඛාවත් එක්කම මේ අනිත් එක්කෙනා ඉන්න ඕනේ. මොකද මේක අභ්‍යන්තර අණුවේ බාහිර අණුවේ සීමා එකම මට්ටමේ යන්නේ. මේ මට්ටමේම අනිත් එක්කෙනා ඉන්න ඕනේ. ඒකනේ එකම මට්ටමින් යන්න ඕනේ. මෙතනින් ගැඹුරට පුරුම විදිහට ගන්න. ඔන්නේ වගේ දාලා අවශ්‍යයි. මෙතන තියෙනවා හොල්දය. මෙතන තියෙනවා ස්ක්‍රූ. ප්‍රධාන පරිමාණය යන්නේ මේක දිගේ. කොහොම යනවා ප්‍රධාන පරිමාණය? සෙන්ටිමීටර් පරිමාණය. ඉතින් මේ කොටස තියෙනවා පොඩි විවරයක් සිදුරක්. ඔය වගේ. ඒකේ තමයි තියෙන්නේ යට ඔය වගේ වර්ණීය පරිමාණ. මේක ඇතුලේ ප්‍රධාන පරිමාණය පේනවා. ඔය දිවි දාලා වශයෙන් උපකරණේ මේ තියෙන අභ්‍යන්තර අණු. මේක තව දෙයක් ඔයාලා බලන්න. මේ උපකරණය නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ විදියට පුතාලා. හරිද? මෙන්න මේ අභ්‍යන්තර අණු දෙක ඈත් වෙන ප්‍රමාණය ඒක x කියලා ගත්තොත් ඒක හරියටම බාහිර අණු දෙක ඈත් වෙච්ච ප්‍රමාණයට සමානයි. ඒක හරියටම ගැඹුර මනින කූර එළියට එන ප්‍රමාණයට සමානයි. ඒ ඔක්කොම x කියලා අපි දාගමු. මේ ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි අතර වෙනසක් හරියටම ඒකට සමානයි. ප්‍රධාන පරිමාණයේ සහ වර්ණීය පරිමාණයේ බිඳු දෙක අතර වෙනසක් ඒකට සමානයි. එහෙම නැත්නම් නිකුත් ගන්න බෑ. හරි. කොටස් නම් කරොත් මේ තියෙන අභ්‍යන්තර අණු නම් මේක එක කියලා දාන්නම්. මේ තියෙන බාහිර අණු මම ඒක දෙක කියලා දාන්නම්. මේ තියෙන ගැඹුරු මනින කූර ඒක 3 කියලා දාන්නම්. ප්‍රධාන පරිමාණය 4 කියලා දාන්නම්. වර්ණීය පරිමාණය 5 කියලා දාන්නම්. රෝධය උදාහැරීමේ යාන්ත්‍රණය 6 කියලා දාන්නම්. ස්කෘප්පුව 7 කියලා දාන්නම්. ඔය තියෙන කැලිපරේ ප්‍රධාන කොටස් ටික. ඔබ ඉක්මනට මොක අඳින්න පටන් ගන්න.
හරි ප්‍රොෆෙසර් හනදින්න මම දීපු වෙලාව කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නැති බව මම දන්නවා වීඩියෝ එක පෝස්ට් කරලා ඕකේ කම්ප්ලීට් කරගන්න. ඒ වෙලාව නිවැරදිව අපි කොටස් ටික නම් කරමු. එක කියලා දාලා නම් කරන්න, එක කියලා දාලා පැත්තට ලියන්න. අභ්‍යන්තර හණු. අභ්‍යන්තර හණු. අභ්‍යන්තර හණු. දෙක කියලා දාලා ලියන්න බාහිර හණු. බාහිර හණු. පළවෙනි එක අභ්‍යන්තර හණු. දෙවෙනි එක බාහිර හණු. තුන්වෙනි එක ගැඹුර මනින කූල. ගැඹුර මනින කූල. හතර ප්‍රධාන පරිමාණය. ප්‍රධාන පරිමාණය. main scale. පහ වර්නියර් පරිමාණය. හය රෝධය. මේකට කියනවා මුදා හැරීමේ යාන්ත්‍රණය. මුදා හැරීමේ යාන්ත්‍රණය. හත ඉස්කුරුප්පුව. එහෙම නැත්නම් මේකට මුරිච්චිය කියලා කියනවා. ඉස්කුරුප්පුව එහෙම නැත්නම් මුරිච්චිය. ඔතන ප්‍රධාන කොටස් ටික. අභ්‍යන්තර හණු, බාහිර හණු, ගැඹුර මනින කූල, ප්‍රධාන පරිමාණය, වර්නියර් පරිමාණය, රෝධය එහෙම නැත්නම් මුදා හැරීමේ යාන්ත්‍රණය, ඉස්කුරුප්පුව එහෙම නැත්නම් මුරිච්චිය. පැහැදිලිනේ? right. ඔබට කොටස් ටික නම් කරගන්න කියලා අටුවක් තියෙනවා නම් නැවත බෝඩ් එකේ ඔක්කොම ටික තියෙනවා වීඩියෝ එක පෝස්ට් කරලා නම් කරන්න. මේ සාකච්ඡාවලිය. අලුත් ඡේදකේ පටන් ගන්න ලියාගෙන යන්න. වර්නියර් කැලිපර් එක මිනුම් ලබා ගැනීම සඳහා භාවිත කරන කොටස් තුනක් ඇත. වර්නියර් කැලිපර් එක මිනුම් ලබා ගැනීම සඳහා භාවිත කරන කොටස් තුනක් ඇත. එක අභ්‍යන්තර හණු. කලබල වෙලා දෙක කියලා දාන්න එපා. එක අභ්‍යන්තර හණු. ඒ යටතේ වගේ ලියාගෙන යන මොන වගේ මිනුම්ද අරගන්නේ කියලා. පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය මැනීම. පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය මැනීම. පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය මැනීම. තව එකක් ලියන්න. PVC නල කැඩැල්ලක අභ්‍යන්තර විස්කම්භය මැනීම. PVC නල කැඩැල්ලක අභ්‍යන්තර විස්කම්භය මැනීම. තව එකක් ලියන්න. කුඩා සිදුරක දිග පළල මැනීම. කුඩා සිදුරක දිග පළල මැනීම. කුඩා සිදුරක දිග පළල මැනීම. ඒ තමයි අභ්‍යන්තර හණු. හොඳේ. දෙවෙනි එක නා ගන්න බාහිර හණු. බාහිර හණු. බාහිර හණු.
බාහිර හනු. ගන්න මිනිත්තු යටින් ලියාගෙන යන්න. පරීක්ෂණ නලයක බාහිර විස්කම්භය මැනීම. පරීක්ෂණ නලයක බාහිර විස්කම්භය මැනීම. පරීක්ෂණ නලයක බාහිර විස්කම්භය මැනීම. PVC නල කැබැල්ලක බාහිර විස්කම්භය මැනීම. PVC නල කැබැල්ලක බාහිර විස්කම්භය මැනීම. PVC නල කැබැල්ලක බාහිර විස්කම්භය මැනීම. වීදුරු කුට්ටියක දිග පළල උස වැනි මිනුම් ලබා ගැනීම. වීදුරු කුට්ටියක දිග පළල උස වැනි මිනුම් ලබා ගැනීම. වීදුරු කුට්ටියක දිග පළල උස වැනි මිනුම් ලබා ගැනීම. වීදුරු කුට්ටියක දිග පළල උස වැනි මිනුම් ලබා ගැනීම. තුන්වෙනි එක්කෙනා ගැඹුරු මනින කූර. ගැඹුරු මනින කූර. ගැඹුරු මනින කූර. මිනුම් ලියන්න. පරීක්ෂණ නලයක ගැඹුර මැනීම. පරීක්ෂණ නලයක ගැඹුර මැනීම. පරීක්ෂණ නලයක ගැඹුර මැනීම. කුඩා සිදුරක ගැඹුර මැනීම. කුඩා සිදුරක ගැඹුර මැනීම. කුඩා සිදුරක ගැඹුර මැනීම. කුඩා සිදුරක ගැඹුර මැනීම. හරි. අලුත් ඡේදයෙන් පටන් ගන්න ලියන්න. මෙම කොටස් භාවිතයේ මිනුම් ලබා ගැනීමේදී මෙම කොටස් භාවිතයෙන් මිනුම් ලබා ගැනීමේදී මෙම කොටස් භාවිතයෙන් මිනුම් ලබා ගැනීමේදී හනු චලනය කර ගැනීම සඳහා හනු චලනය කර ගැනීම සඳහා රෝදය එහෙම නැත්නම් ඇලෙලක් මුදා හැරීමේ යාන්ත්‍රණය භාවිත කරයි. හනු චලනය කර ගැනීම සඳහා රෝදය එහෙම නැත්නම් මුදා හැරීමේ යාන්ත්‍රණය භාවිත කරයි. රෝදය එහෙම නැත්නම් මුදා හැරීමේ යාන්ත්‍රණය භාවිත කරයි. හනු චලනය කර ගැනීම සඳහා රෝදය නැත්නම් මුදා හැරීමේ යාන්ත්‍රණය භාවිත කරයි. අනවශ්‍ය විටකදී අපිට අවශ්‍ය නැති වෙලාවෙදී අනවශ්‍ය විටකදී හනු චලනය වීම වළක්වා ගැනීමට අනවශ්‍ය විටකදී හනු චලනය වීම වළක්වා ගැනීමට ස්ක්‍රූප්පුව එහෙම නැත්නම් මුරිච්චිය යොදා ගැනීම. අනවශ්‍ය විටකදී හනු චලනය වීම වළක්වා ගැනීමට ස්ක්‍රූප්පුව එහෙම නැත්නම් මුරිච්චිය යොදා ගැනීම.
එයා තද කරාම ගමන් කරන්නේ නැහැ. අපි දැන් පරිමාණ ගැන දත්ත වශයෙන් සඳහන් කරගමු. පරිමාණ පිළිබඳව ගැඹුරින් කතා කරන්න ඊළඟ දවසේ. වෙනම කියන්න. වර්නියර් කැලිපර් එක මිනුම් ලබා ගැනීම සඳහා වර්නියර් කැලිපර් එක මිනුම් ලබා ගැනීම සඳහා පරිමාණ යුගලයක් භාවිත කරයි. වර්නියර් කැලිපර් එක මිනුම් ලබා ගැනීම සඳහා පරිමාණ යුගලයක් භාවිත කරයි. එක කියලා දාන්න පුතේ ප්‍රධාන පරිමාණය. ඊට මේකට මේන් ස්කේල් කියලා කියන්නේ අපි MS කියලා දාගන්නවා අන්නතරේ ප්‍රධාන පරිමාණය. දෙක කියලා දාන්න එපා තාමත්. මේ පොඩි විස්තරයක් අපි ලියලා ඉන්නේ ඉස්සෙල්ලා. ප්‍රධාන පරිමාණය මේන් ස්කේල් කියන අර්ථයෙන් MS කියලා අපි ගත්තා. මේ යටතේ ලියන්න උදාහරණයක් ප්‍රධාන පරිමාණය කියලා කියන්නේ සාමාන්‍ය මිලිමීටර පරිමාණයක්. සෙන්ටිමීටර වලින් පටන් ගන්න ක්‍රමාංක දෙන්නේ ඒක මිලිමීටර බෙදුම් තියෙනවා. මිලිමීටර එකේ බෙදුම් වලින් යන්න පුළුවන් මිලිමීටර භාගය බෙදුම් වලින් යන්න පුළුවන්. සමහර ලාට මේ විදිහට මිලිමීටර 1.1 3 4 5 6 7 කියන සෙන්ටිමීටර එකකින් දෙන්නත් පුළුවන්. සමහර ලාට මෙහෙම වෙන්නත් පුළුවන්. භාගය 1, 1/2 2, 2/3 3/4 4/5 ඔය වගේ යන්නත් පුළුවන්. ප්‍රධාන පරිමාණය කියන්නේ සාමාන්‍ය දිගමනින පරිමාණය. මේ ප්‍රධාන පරිමාණයක් කියන්නේ මෙය සාමාන්‍ය දිගමැනීමේ පරිමාණයකි. මෙය සාමාන්‍ය දිගමැනීමේ පරිමාණයකි. මෙය සාමාන්‍ය දිගමැනීමේ පරිමාණයකි. බොහෝ දුරට සෙන්ටිමීටර වලින් ක්‍රමාංකිතය. බොහෝ දුරට සෙන්ටිමීටර වලින් ක්‍රමාංකිතය. බොහෝ දුරට සෙන්ටිමීටර වලින් ක්‍රමාංකිතය. මේ සාමාන්‍ය දිගමැනීමේ පරිමාණයකි. බොහෝ දුරට සෙන්ටිමීටර වලින් ක්‍රමාංකිතය. මිලිමීටර එකේ බෙදුම් වලින් හෝ මිලිමීටර එකේ බෙදුම් වලින් හෝ මිලිමීටර එකේ බෙදුම් වලින් හෝ මිලිමීටර භාගයේ බෙදුම් වලින් යුක්තය. මිලිමීටර එකේ බෙදුම් වලින් හෝ මිලිමීටර භාගයේ බෙදුම් වලින් යුක්තය. මිලිමීටර එකේ බෙදුම් වලින් හෝ මිලිමීටර භාගයේ බෙදුම් වලින් යුක්තය. හරි. ඒ කතා කරේ ප්‍රධාන පරිමාණය ගැන. දෙවෙනි කෙනා වර්නියර් පරිමාණය. වර්නියර් පරිමාණය. දැන් තල අදහසක් විතරයි දෙන්නේ. පරිමාණ ගැන මම ඉතාම පැහැදිලිව ලබන සතියේ කියලා දෙන්නම්. වෙනම ගන්න විදිහත් එක්කම. ඒක වර්නියර් ස්කේල් කියලා කියන්නේ ඒක අපි VS කියලා දාමු. වර්නියර් පරිමාණය. උදාහරණ දෙන්න මේක දැනගන්න. ඔය වර්නියර් පරිමාණය හදන්නේ ප්‍රධාන පරිමාණයේ කිසියම් බෙදුම් සංඛ්‍යාවක් ඊට වඩා එකකට වැඩි වර්නියර් බෙදුම් ගානකට දෙනවා. මම අයිත් කියන අහන්නේ ප්‍රධාන පරිමාණයේ කිසියම් බෙදුම් සංඛ්‍යාවක් ඊට වඩා එකකට වැඩි වර්නියර් බෙදුම් ගානකට දෙනවා.
ඉතින් එහෙමයි කියලා මෙහෙම බෙදන්නේ නැහැ. ප්‍රධාන පරිමාණ බිඳුම් 13ක් වර්ණීය බිඳුම් 14කට බෙදෙනවා. ප්‍රධාන පරිමාණ බිඳුම් 27ක් වර්ණීය බිඳුම් 28කට බෙදෙනවා. එහෙම බෙදන්නේ නැහැ. කිසිම වාසියක් නැහැ. ප්‍රධාන ආකාර 3යි තියෙන්නේ. ප්‍රධාන පරිමාණීය බෙදුම් 9ක් වර්ණීය බෙදුම් 10කට බෙදුම් කට්ටිය තියෙනවා. ප්‍රධාන පරිමාණීය බෙදුම් 19ක් වර්ණීය බෙදුම් 20කට බෙදුම් කට්ටිය තියෙනවා. ප්‍රධාන පරිමාණීය බෙදුම් 49ක් වර්ණීය බෙදුම් 50කට බෙදුම් කට්ටිය තියෙනවා. ඔය ආකාර තුනයි තමයි වර්ණීය කැලිපර් තියෙන්නේ. ඒකේ ප්‍රධාන පරිමාණ මෙහිම නම් යන්නේ මිලිමීටර වලින් 1 2 3 4 5 6 7 8 9 10 සෙන්ටිමීටර එක. ඉතින් ප්‍රධාන පරිමාණ කියලා හිතලා වර්ණීය පරිමාණ බිඳුව මෙතනින් පටන් ගන්නවා 10 තියෙන්නේ මෙයාගේ 9ට. දැන් මේක කැලි 9 කැලි 10කට බෙදන්නේ. මේ හැම කැලලක්ම මේකට වඩා කොටයි. නෝමිය. එකයි 1 2 3 4 5 6 7 8 9. ඔන්න උදේ වර්ණීය පරිමාණය හදන්න. මේ ස්කේල් එකේ කොටස් 9ක් වර්ණීය ස්කේල් එකේ කොටස් 10කට බෙදෙනවා. එහෙම නැත්නම් 19ක් 20කට බෙදෙනවා. නැත්නම් 49ක් 50කට බෙදෙනවා. එතන ආකාර තුන. පොදු එළියමක් මෙහෙම. වර්ණීය පරිමාණය. ප්‍රධාන පරිමාණයේ නිශ්චිත බෙදුම් සංඛ්‍යාවක් ප්‍රධාන පරිමාණයේ නිශ්චිත බෙදුම් සංඛ්‍යාවක් ප්‍රධාන පරිමාණයේ නිශ්චිත බෙදුම් සංඛ්‍යාවක් ඊට වඩා එකකට වැඩි වර්ණීය බෙදුම් සංඛ්‍යාවකට බෙදීමෙන් 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 වර්ණීය පරිමාණය නිර්මාණය කරනවා. වර්ණීය පරිමාණය නිර්මාණය කරනවා. ප්‍රධාන පරිමාණයේ කිසියම් බෙදුම් සංඛ්‍යාවක් නැත්නම් නිශ්චිත බෙදුම් සංඛ්‍යාවක් ඊට වඩා එකකට වැඩි වර්ණීය බෙදුම් සංඛ්‍යාවකට බෙදීමෙන් වර්ණීය පරිමාණය නිර්මාණය කරනවා. තියෙන පුළ ආකාර තුනම ගැන මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. එහෙනම් අපි දැන් ඔන්න අණු වල කර්තව්‍ය දන්නවා, ඒගොල්ලෝ බයිල කූරේ කර්තව්‍ය දන්නවා, රෝදේවත් උදාහරණයේ යාන්ත්‍රණයේ කර්තව්‍ය දන්නවා, ස්ක්‍රූප්පුවේ නැත්නම් මුලිච්චේ කර්තව්‍ය දන්නවා. පරිමාණ දෙක පිළිබඳව යම් අදහසක් දැන් තියෙනවා. එහෙනම් මේ කතාව අවසන් කරන්න තව එක දෙයක් කියන්න. දැන් මේ වර්ණීය කැලිපරේ රෝදය කරකවනකොට මේ වර්ණීය කැලිපරේ රෝදය කරකවනකොට ඔබට පේනේවි සෙට් එකක් ගමන් කරනවා සෙට් එකක් ගමන් කරන්නේ නැහැ. බලන්න මේ ගමන් කරන්නේ මොනවද කියලා? රෝදය කරකවද්දී ගමන් කරන්නේ මොනවද කියලා බලන්න. මේ අභ්‍යන්තර හනුව ගමන් කරනවා. මේ බාහිර හනුව ගමන් කරනවා. ගැඹුර මනින කූර ගමන් කරනවා. වර්ණීය පරිමාණය ගමන් කරනවා. තව කෙනෙක්ට කියන්න පුළුවන් රෝදයයි ස්ක්‍රූප්පුවයි දෙකක් ගමන් කරනවා කියන ඒවත් හරි. ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර හනුවක් දෙකෙන් එකක් හොඳේ. එක බාහිර හනුවක් ගැඹුර මනින කූර සහ වර්ණීය පරිමාණය ගමන් කරනවා රෝදය කරකවනකොට. ඒ සෙට් එකටම පොදුවේ අපි කියනවා පුතේ සචල හනුව කියලා. සචල හනුව. ඉතින් මගේ මේ උපසකහනේ මම මෙන්න මෙහෙම අඳුරු කරන සෙට් එක. නේ මම අඳුරු කරන සෙට් එක. අඳුරේ. ඒ ටික සචල හනුව කියලා නම් කරන්නේ. ඉතුරු අභ්‍යන්තර හනුවයි ඉතුරු බාහිර හනුවයි ප්‍රධාන පරිමාණයයි ගමන් කරන්නේ නැහැ. අපි ඒකට කියනවා අචල හනුව කියලා. ඇත්තටම මේක සම්පූර්ණයෙන් එළියට ගලවලා ගත්තොත් ඇතුලේ මදේ වගේ ඉතුරු වෙන්නේ මේ අභ්‍යන්තර හනුවයි මේ බාහිර හනුවයි ප්‍රධාන පරිමාණයයි විතරයි. ඒ කුඩි කොපුව වගේ ගමන් කරන කොටස තමයි කුඩි කොපුව තියෙන්නේ. ඒක සචල හනුව. ඒක පොඩ්ඩක් වෙනස සටහන් කරගන්න. අලුත් ඡේදකෙලිය. වර්ණීය කැලිපරයක රෝදය කරකවන විට
එක් අභ්‍යන්තර හනුවක් එක් අභ්‍යන්තර හනුවක් එක් අභ්‍යන්තර හනුවක් කමා එක් බාහිර හනුවක් එක් බාහිර හනුවක් කමා ගැඹුර මනින කූර ගැඹුර මනින කූර ගැඹුර මනින කූර සහ වර්ණීය පරිමාණය චලනය වේ. ගැඹුර මනින කූර සහ වර්ණීය පරිමාණය චලනය වේ. ගැඹුර මනින කූර සහ වර්ණීය පරිමාණය චලනය වේ. එම කොටස් පොදුවේ සචල හනුව ලෙස නම් කරයි. එම කොටස් පොදුවේ සචල හනුව ලෙස නම් කරයි. සචල හනුව සචල හනුව ලෙස නම් කරයි. එම කොටස් පොදුවේ සචල හනුව ලෙස නම් කරයි. පැහැදිලි නේද? වික්‍රීයට කියන අචල හනුව ඒක මම විශේෂයෙන් කියන්නේ නැහැ. සචල හනුවල අයිති වෙන්නේ අභ්‍යන්තර හනු දෙකෙන් එකක්, බාහිර හනු දෙකෙන් එකක්, ගැඹුරු මනින කූර සහ වර්ණීය පරිමාණ. ඔබ රෝදයයි ස්කෘප්පයද විලින්වත් වැරද්දක් නැහැ. ඒවත් ඉතින් රෝදේ කරකවද්දි ගමන් කරනවා. ප්‍රධාන වශයෙන් ආකාර තමයි අයිති. හොඳයි. ඔන්න වර්ණීය කැලිපරය කියන මාතෘකාවේ කැලිපරයේ කොටස් හඳුන්වා ගැනීම කියන එක තමයි මම කරන්නේ. ගත දවසේ අපි මෙනු උපකරණ කියන කොටස ආරම්භ කරා. ඒකේ මීටර කෝඩ්ගේ භාවිතය සහ වර්ණීය කැලිපරයේ භාවිතය පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. වර්ණීය කැලිපරය යටතේ අපි මේ වෙනකොට සාකච්ඡා කරන අවසන් වර්ණීය කැලිපරයේ කොටස් හඳුනා ගැනීම කියන තැන දක්වා. එහෙනම් අපි ඊළඟ දවසේ කැලිපරයේ පරිමාණ භාවිත කරලා මිනුම් ලබා ගැනීම කියන වැදගත් කොටස සාකච්ඡා කරනවා. එම් බලාපොරොත්තු මේ දවසකට භෞතිකව වාක්‍ය පවත්වන්න ලැබෙවි කියලා යම් හේකින් හෝ ඒක ගැටලුකාරී තත්ත්වයක් වුණොත් මේ විදිහට ඔබට වීඩියෝ ලෙසන් එකක් විදිහට පාඩම ලබා ගන්න කටයුතු කරනවා. සමේ වීඩියෝ එක හොඳට බලන්න, සටහන හොඳටම සම්පූර්ණ කරගන්න. අපි කාලෙ නැතුවම යම් තැනක හෝ ගැටලුවක් තියෙනවා නම් මාව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන කෝල් එකක් දීලා WhatsApp message එකක් දාලා ඒ ගැටලුව නිරාකරණය කරගන්න. එහෙනම් මේ විදිහට වැඩේ කරගෙන යමු. යම් හේකින්වත් අපිට පන්ති පවත්වන්න බැරි තත්ත්වයක් ආවොත් භෞතික පන්ති කිසිම විදිහකින් ඔබේ අධ්‍යාපන කටයුතු ආධාරයෙන් අපි ලබා දෙන්නේ නැහැ. මේ විදිහට අකණ්ඩවම අපි පාඩම් මාලාව කරගෙන යනවා. ඔබ 2024 ළමයි තාම පරක්කුයි. සාමාන්‍යයෙන් අපි පන්ති පටන් ගන්න ඕගොල්ලන්ට ජනවාරි මාසෙක පන්ති පටන් ගන්න ලැබුණෙම ජූනි වගේ නෑ. අද ජූනි තමයි පන්ති පටන් ගන්න ලැබුණේ. මාස 5කින් විතර පරක්කුයි. සමේ විභාගයට ඔබ දැනටමත් පරක්කුයි. කිසි ලෙසකින්වත් අපිට ඔබ තවත් පස්සට දාන්න බෑ. ඒක නිසා පුතේ සියලු දෙනා වැඩිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගෙන ඒ ගැටලුව නිරාකරණය කරන්න. එහෙනම් අපි අදට අවසන්. අයිබෝවන්.